හරි. එහෙනම් දැන් පටන් ගමු. මේක ඇල ඔන්ලයින් දෙවෙනි පේපර් එක අපේ. හරි. එතකොට දැන් මේක මම කිව්වා කොහොමලා මේ පේපර් එක ලියලා ඉන්න මේ Telegram channel එකට දානවනේ මේ පේපර් එක. එතකොට ඒකෙන් අරගෙන පේපර් එක ලියලා සාමාන්‍යයෙන් දවස් දැන් බදාදා උදේ දැම්මම බදාදා දවසක් තියෙනවා. එතකොට වලට බ්‍රහස්පතින්දා දවසක් තියෙනවා. සාමාන්‍ය බ්‍රහස්පතින්දා රැනේ අපි මේ ඩිස්කෂන් එක පටන් ගන්න. right. හරි. එතකොට බලමු පේපර් එක වඩා හොඳයි print එකක් අරන් තියාගන්න ඕන. හරි. එහෙම නැත්නම් PDF එකක් හරි තියාගෙන පේපර් එකත් එක්කම බලන්න. හරි වැරදි බලා ගන්න. right. රත් පැනක් අරගෙන තමන්ගේ වැරදි උත්තර දිනනවා නම් ඒවා ලකුණු කරගන්න. right. හරි. එතකොට බලන්න දැන් මේකේ වෙලා ව්‍යුහගත රචනා ප්‍රශ්න ටික අපි කලින් සතියේ කතා කරා පළවෙනි පේපර් එක. එතකොට දැන් අද ඇවිල්ලා දෙවෙනි පේපර් එක. හරි. එතකොට ප්‍රශ්න ටික මම අංක දාලා තියෙන එතන ඉඳලා. يعني තුන්වෙනි ප්‍රශ්නේ ඉඳලා. මොකද ගිය සතියේ අපි ව්‍යුහගත දෙකක් කතා කරා. right. හරි. එතකොට බලමු මෙහෙම. හරි. ව්‍යුහගත රචනාවේ බලන්න වලට මෙහෙම තුන්වෙනි ප්‍රශ්නේ. හරි. තුන්වෙනි ප්‍රශ්නේ ඒ කොටසේ දීලා තිනවා මෙහෙම මේ කුමි ගෝත්‍ර පිළිබඳ ප්‍රශ්නයක් දීලා තියෙන්නේ. බාහිර ලක්ෂණ දීලා තියෙනවා. ඊළඟට ගෝත්‍රය අහනවා, මොකෝපාංග අහනවා සහ උදාහරණ අහනවා. right. හරි. එතකොට දැන් බලන්න බාහිර ලක්ෂණ මෙන්න මේ ටික දීලා තියෙනවා. හරි. සෝමුලන්ට පියාපත් යුගල දෙකක් තියෙනවා. හරි. පියාපත් යුගල දෙකක් තියෙනවලු. එතකොට ඉදිරි පියාපත් පක්ෂාවරණයක් බවට පත් වෙලා තියෙනවා. හරි. එතකොට ඉදිරි පියාපත් පක්ෂාවරණයක් බවට පත් වෙලා තියෙනවා කියපු ගමන් ඔයාලට මතක් වෙන්න ඕනේ මේ ඇවිල්ලා කුරුමිනියෝ සහ ගුල්ලෝ. හරිද? ඒතර යාළගේ තමයි මේ ඉදිරි පියාපත් පක්ෂාවරණයක් බවට පත් වෙලා තියෙන්නේ. හරි. එතකොට ඒ කියන්නේ අපි මේක යටතේ මම පොඩක් පෙන්නන්නම් රූපයක් මේකත් බලන්න. පොඩ්ඩක් බලන්න මෙයා හරි දැන් මේලා කුරුමිනිය එතකොට බලන්න ඉදිරි පියාපත් යුගල හරිද පක්ෂාවරණයක් බවට පත් වෙලා තින්නේ මෙයාගේ මේ පියාපත් දෙකට යටින් පසුපස පියාපත් තියෙනවා රයිට් එතකොට ඒවා තමයි මෙයා පියාඹන්න පාවිච්චි කරන්නේ රයිට් හරි එතකොට අපිට මෙයා උන්නම් ඇදලා පෙන්නන්නත් පුළුවන් මෙහෙම මෙයා පොඩ්ඩක් ඇදලා දැම්මා හරි එතකොට මේ අනිවාර්යෙන් කවුද කොලියොප්ටෙරා ගෝත්‍රය වෙන්න ඕනේ. මෙයාලා කොලියොප්ටෙරා ගෝත්‍රය. හරි. ඒතර මොකෝපාංග දීලා තිනවා හපන සහ විකන කියලා. උදාහරණ විදිහට ගන්න පුළුවන්. මෙන්න මේගොල්ලෝ හරි රතු පොල් අලු කුරුමුනියා කියන දෙන්න. හරි රතු පොල් ගොල්ල සහ අලු කුරුමුනියා කියන දෙන්න. හරි. රෝණේවා යාගන්න රූප අඳින්න ඕන නම් ඇඳ ගන්න. right ඊළඟ දෙවෙනි එක බලන්නකෝ මෙන්න මෙහෙම කියනවා හරි සෝම්බුලන්ට පටලමේ පියාපත් යුගලක් තියෙනවා සෝම්බුලන්ට හරි පටලමේ පියාපත් යුගලක් තියෙනවා අපර පියාපත් තෝලක බවට පත් වෙලා තියෙනවා අන්න ඒ කතාව විශේෂයෙන් හරි අපර පියාපත් තෝලක බවට පත් වෙලා තියෙනවා හරි ඒතොර යා විශේෂයෙන් අඳුර ගන්න පුළුවන් තෝලක කතන්දරේ දින්නේ එක්කෙනෙකුට විතරයි හරි තෝලක කතන්දර ඔය තෝලක රඹුටානේට පාවිච්චි කරන්නේ දේහ සමතුලිතතාව තියාගන්න උගත රඹුටා ඔබ බලන්න මෙන්න මේ වගේ හරි එහෙම කෙනෙක් කොයි කියන්නේ මේවා හරි එතකොට මෙයාගේ මේ අපර පියාපතේ මෙන්න මේක තෝලක බවට පත් වෙලා තියෙනවා. ඒකට අපි කියන්නේ තෝලක කියලා. ගොඩක් වෙලාවට මෙයා මේක පාවිච්චි කරන්නේ දේහ සමතුලිතතාව තියන්න. හරි තෝලක. right. ඒතකොට මේලා ගොඩක් වෙලාවට කවුද? මధుර එහෙමයි කියන්නේ මෙන්න මේක. හරි එතකොට මේ අනිවාර්යයෙන්ම ඩිප්ටෙරා. හරි මේ ඩිප්ටෙරාවේ තෝලක තියෙනවා කියපු ගමන් මත තියාගන්න මේ ඩිප්ටෙරාව. හරි එතකොට මෙයාගේ මුඛෝපාංග විදිහට තියෙන්නේ විදයුෂවුරාබොන එහෙම නැත්නම් ලෙවකන මුඛෝ.
හරි විදේශෝරාපන හින්ත ලැබතන මුකෝපාංග. ඒතර ගොඩක් කරලා අපිට අපි මෙතනදී කතා කරන්නේ උදාහරණයක් විදිහට මෙන්න මෙයාගේ නිල් මැස්ස. හරි නිල් මැස්ස ගැන තමයි කතා කරන්නේ. හරි ඒක චුට්ටක් ඕනනම් බලා ගන්න. මේ තියෙන අර කලින් කෙනාගේ හානිය. ඒතර මේ තියෙනවා ඉල් මැස්සු. හරි ඩිප්ටෙරාගේ හානිය. හරි right හරි ඕනේ කට්ටිය ඉන්නවා මේවා නිකන් ඉක්මනට ඇඳලා දාගන්න. හරි right ඊළඟට බලන්න තුන්වෙනි ආරය. මෙන්න මෙහෙම කියනවා විශාල ශාල්කමය පියාපත් යුගලකී. හරි ශුණ්ඩාවක් ඇත. හරි විශාල ශාල්කමය පියාපත් තියෙනවා සහ ශුණ්ඩාවක් තියෙනවා. එතකොට ඒකත් හරි ලේසියෙන්ම වලට අඳුර ගන්න පුළුවන්. මෙන්න මේ කාණ්ඩය බලන්න. මෙන්න මේ කාණ්ඩය. හරිද? කවුද මේ? ලෙපිඩොප්ටෙරා. හරි. සමනලයෝ සහ සල්බයෝ අයිති වෙනවා. ලෙපිඩොප්ටෙරාව මේ තියෙන යාගේ මුකෝපාංග ශුණ්ඩාව කියන එක. හරි. right. හරි. එතකොට ඒකට අපිට ගන්න පුළුවන් ලෙපිඩොප්ටෙරාව. එතකොට මෙයාලගේ මුකෝපාංග වෙනවා විද යුෂෝරාබන මුකෝපාංග. හරි. උදාහරණයක් විදිහට අපි දීලා තියෙනවා මෙතන දීලා තියෙනවා දෙහි සමනලයක් කියන එක. හරි දෙහි සමනලයක්. හරි බලන්න ඊළඟට ඉන්න කෙනා චුට්ටක් මෙන්න මේ කට්ටිය ගැන කියලා තියෙනවා. හරි පූර්ව පියාපත් අර්ධව ඝන වෙලා තියෙනවා. පූර්ව පියාපත් අර්ධව ඝන වෙලා තියෙනවා. සාමාන්‍ය අර්ධ ඝන වෙලා කියලා කියන්නේ මෙයාගේ පූර්ව පියාපත් කරා මේ 3න් 2ක් විතර වගේ කොටසක් ඝන වෙලා තියෙනවා. 3න් 2ක් විතර වගේ කොටසක් ඝන වෙලා තියෙනවා. right ආවේනික ගන්ධයක් තියෙනවා කියවගම මතක් වෙනකොට ගෝයම් මැස්සෝන් ගැන තමයි කතා කරන්නේ. හරි කොට ඒකට අයිති වෙනවා හෙමිප්ටෙරා. හරි හෙමිප්ටෙරාව කොට එයාලට තියෙන විදේශෝරාබන මුකෝපාංගම තමයි. හරි ඒකට උදාහරණ විදිහට ගන්න පුළුවන් මේ දැන් ඔය ස්ක්‍රීන් එක දාලා තියෙනවා ගෝයම් මකුණා ඊට අමතරව පස්මුල් මකුණා මේ වගේ කට්ටිය ගන්න පුළුවන්. හරි ඊට පස්සේ අපි යන් ඊළඟ කොටසට. බලන්න මෙන්න මෙහෙම. හරි ඊළඟට වල් පැලෑටි වලින් ප්‍රශ්නයක් දීලා තියෙන්නේ. හරි B කොටස දීලා තියෙනවා මෙහෙම. ඒකේ ඒ විදිහට දීලා තියෙනවා මිමෝසා පිග්ලා කියන එක. මිමෝසා පිග්ලා දැන් ඔතන ගැටලුව. හරි විද්‍යාත්මක නම මතක තියා ගැනීම තමයි ගැටලුව. හරි විද්‍යාත්මක නම මතක තියාගන්න එක. එතකොට සාමාන්‍ය සිංහල නම දුන්නා අපි දන්නවා. හරි මිමෝසා පිග්ලා කියලා කියන්නේ යෝධ නිදි කුඹ. ඒක දෙන්නේ නැහැ ගොඩක් වෙලාවට විභාගෙදී මෙන්න මේ අර විශේෂයෙන් අහන කොටස් කීපයක් තියෙනවා. ඉතින් මේවා නිතරම ලියලා ප්‍රැක්ටිස් එක තිබ්බොත් තමයි ඔයාලට මේවා මතක හිටින්නේ. නැත්නම් මේ අපි දැන් දන්නවා වල් පැලෑටි සෑහෙන ගානක විද්‍යාත්මක නම් අපිට තියෙනවානේ. හරි. ඒක කොහොම පාඩම් කරගන්න එක ටිකක් අමාරුයි. ඒකට අර නිතර අහන ඒවා කීපයක් අපි මේ විදිහට ප්‍රශ්න වලින් කරගත්තොත් ඔයාලට ඒක මතක තියෙනවා. හරි. එතකොට B කියලා කියන්නේ සයිපරස් රොටුන්ඩස්. ඒ කියන්නේ කලාඳුරු. හරි. කලාඳුරු ඊළඟට C වලට දීලා තියෙනවා හුලන්තල. හරි. ඇග්‍රාටම් කියලා කියන්නේ හුලන්තල. right. ඊළඟට D කොටස. හරි. පැනිකම්. හරි. පැනිකම් මැක්සිමම් කියලා කියන්නේ ගිනි තෘණ. ගිනි තෘණ. right. ඒතර ඔන්න ඔය සිංහල නම් ටික දන්නවා නම් අපිට ඕකේ ප්‍රශ්න වලට උත්තරේ ලියා ගන්න පුළුවන්. හරිද? ඒතර මේකේ පළවෙනි එක අහනවා භූගත කඳක් සහිත පන් වර්ගයක් අහනවා. හරි. භූගත කඳක් සහිත පන් වර්ගයක්. හරි. ඒතර උතන තුන වෙන් කර ගන්න පුළුවන් තුන. ඒතකොට පළල් පත්‍ර සහ පන් වර්ග. ඔය ටිකනේ අපි කතා කරන්නේ. හරි. ඒතර උතන පන් වර්ගයක් වෙන්නේ කලාඳුරු. ඒ කියන්නේ සයිපරස් රොටුන්ඩස්. හරි. සයිපරස් රොටුන්ඩස් තමයි උතන ගන්න වෙන්නේ භූගත කඳක් සහිත පන් වර්ගයක්. සාමාන්‍යයෙන් කලාඳුරු වඳ කරන්න පාලනය කරන්න ටිකක් අමාරුයි කියන්නේත් ඒකනේ. හරි. ඒතකොට අපි ඇදලා දැම්මොත් එහෙම වායව කඳ කැඩිලා යනවා. හරි. භූගත කඳන් කොටස ඉතුරු වෙනවා. ඒතකොට මේ භූගත කඳන් කොටසෙන් ආපහු වායව කඳක් නොතු. හරිද? right. ඊළඟට පාලනය කිරීමට අපහසු තෘණ කාණ්ඩයක් ගන්නවා. ඒතකොට තෘණ කාණ්ඩයක් නේ. හරි. ඒතකොට එයාට අපිට ගන්න පුළුවන් මෙන්න මේ කොටස මේ ගිනි තෘණ කියන එක. හරි.
පැනිකම් මැක්සිමම් කියන එක ගිනිතුන. හරි. ඊළඟට ආක්‍රමණශීලී වල් පැලෑටියක් අහනවා. ඒතකොට ඒක අපි දන්නවා යෝධ නිදිගුම්බ. හරි. යෝධ නිදිගුම්බ ආක්‍රමණශීලී වල් පැලෑටියක්. හරි. එතකොට එයා අනිත් භෝගත් එක්ක තරඟ කරනවා. හරි. ඒ භෝග වලට බෑ මෙයාලත් එක්ක වැඩෙන්න. එතකොට මෙයාලා සෑහෙන වපසරීර වැඩෙන්න ගන්නවා. හරි. එතකොට ඒක තමයි ආක්‍රමණශීලී වල් පැලෑටි කියලා කියන්නේ. හරි. සාමාන්‍ය වල් පැලෑටියට වඩා මෙයා දරුණු. හරි. එතකොට මේකට ගන්න වෙන්නේ මිමෝසා පිග්ගා කියන එක. හරි. මිමෝසා පිග්ගා. right. හරි. අපි යන් ඊළඟ කොටසට. බලන්න C කොටසේ මෙන්න මේව අහනවා. හරි. C කොටසේ ප්‍රවේණික විචලතා ඇති කරගත හැකි ක්‍රම දෙකක් නම් කරන්න කියලා කියනවා. ප්‍රවේණික විචලතා. හරි. ඒතර අපි අපේ සිලබස් එක ඇතුලේ කතා කරනවා ප්‍රවේණික විචලතා කොහොමද ඇති කරගන්නේ කියලා. right. ප්‍රධාන වශයෙන්ම ප්‍රවේණික විචලතා ඇති කරගන්න. ඒ කියන්නේ දැන් මේ දෙමව්පිය ලක්ෂණ වලට වඩා වෙනස් දරු පරම්පරාවක් හදාගන්න. හරි. දැන් ඕක අපි මේ ශාකවලත් කතා කරනවා, ශාකාභිජන්‍ය යටතේත් කතා කරනවා, සත්වාභිජන්‍ය යටතේත් කතා කරනවා. හරි. විශේෂයෙන්ම සත්තු ගැන හිතන්නකෝ. හරි. ඒතකොට ගව වර්ග දෙකක් මුහුම් කරලා. හරිද? අලුත්ම අපේ රටට ගැලපෙන විදිහේ නිෂ්පාදනයෙන් වැඩි අපේ දේශගුණයට ගැලපෙන ගව වර්ගයක් නිර්මාණය කරගන්න. හරිද? right. අන්න ප්‍රවේණික විචලතාව. ප්‍රවේණිකව වෙනස් එක්කෙනෙක්. හරිද? ප්‍රවේණිකව වෙනස් එක්කෙනෙක්. හරි. ඒතකොට අම්මටයි තාත්තටයි දෙන්නටම වඩා වෙනස් ලක්ෂණ තමයි දරුවෝ දන්නේ. හරිද? right. ඒතකොට ක්‍රම දෙකක් නෑහන්නේ. ඒතකොට ප්‍රධානම එක තමයි දෙමුහුම් අභිජන්‍ය. හරි. ප්‍රධානම එක තමයි දෙමුහුම් අභිජන්‍ය. හරි. ඒකට අමතරව විකෘති අභිජන්‍ය ගන්නත් පුළුවන්. හරි. සහ ජාන ඉංජිනේරු විද්‍යාව ගන්න පුළුවන්. ජාන ඉංජිනේරු විද්‍යාව හරහා ප්‍රවේණිකව වෙනස් ජනිතව ගන්න පුළුවන්. බිහි කර ගන්න පුළුවන්. බලන්න ඊට. හරි. දෙවෙනි කොටස ඒකේ C එකේ දෙවෙනි කොටස ඒකේ A කොටස මෙහෙම අහනවා. ත්‍රිගුණ ශාකවල බීජ වගා කිරීමෙන් විශාල ඵල ලබාගත හැකිද නොහැකිද? හරිද? ත්‍රිගුණ ශාකවල බීජ වගා කිරීමෙන් විශාල ඵල ලබාගත හැකිද නොහැකිද? හරි. එතන ආයේ කිසි කතාවක් නැහැ. කෙලින්ම උත්තරයක් ගන්න පුළුවන්. එයි ත්‍රිගුණ ශාක කියලා කිව්වොත්. හරි. එතකොට එයාලට හරිද? ඒක ගුණ සහ ත්‍රිගුණේ මට බීජ හදන්න බෑ. හරි. කියන්නේ එයාලා ලිංගික ප්‍රජනනය සිදු කරන්නේ නැහැ. ඒත් බීජ හදන්න බෑ. පැහැදිලිද? හරි. ඒතර පැහැදිලිවම අපිට ගන්න පුළුවන් උත්තරේ මොකද්ද? හරිද? මේ ත්‍රිගුණ ශාකවල බීජ වගා කරලා විශාල ඵල සහිත ශාක ලබා ගන්න බැහැ. ඉතින් බීජ හදන්න නැත්නම් වගා කරන්න බෑනේ. right. හරි. ඊළඟට B කොටස කියනවා මෙහෙම. බලන්න දෙමුහුම් බීජ වලින් දිගින් දිගටම පරම්පරා ලබා ගැනීම මගින් දෙමුහුම් බීජ වල දිරිය. හරි. අන්න මොකක්ද ඒ කියන්නේ? දෙමුහුම් බීජ වල දිරිය. හරි. ඒක උත්තරදී වෙන්නේ දැන් ඔය අපි කිව්වනේ හයිබ්‍රිඩ් දෙමුහුම් බීජ ගත්තාම හරි. මේ දෙමුහුම් බීජවල හරි මේ දෙමුහුම් බීජවල දැන් අපි එකපාරක් හිටවනවා. හරි මොනවා අපි අස්වැන්න ගන්න. හරි අස්වැන්න අරගෙන ඊළඟට ඒකෙන් ආපහු බීජ ආයෙ හිටවනවා. දැන් උදාහරණයකට හිතන්න පැපොල් කියලා. මොනවා අපි පැපොල් වල දෙමුහුම් බීජයක් කියේ. හරි පැපොල් තියෙනවා. හරි. ඊළඟ පැපොල් ගෙඩිය කනවා. ඒකේ තියෙන බීජ හිටවනවා. හරි. හිටවුවට පස්සේ අපි අර බලාපොරොත්තු වෙච්ච අපි ගෙන ආපු පැපොල් ගෙඩියේ තියෙන ලක්ෂණම ඔකට එන්නේ. හරි. සමහරලාට ඒ පාටම එන්න පුළුවන් හැබැයි රසෙන්. හරි සමහරට ඒ රසයේ තියෙන පාටක ලක්ෂණ වෙන් වෙනවා. හරි. පළවෙනි දරු පරම්පරාවේ විතරයි ඔය දෙමුහුම් බීජ වල අපි බලාපොරොත්තු වෙන ලක්ෂණ හැදෙන්නේ. ඊළඟට පරම්පරාවෙන් පරම්පරාවට දෙවෙනි පරම්පරාව තුන්වෙනි පරම්පරාව විතර වගේ යනකොට මේ ලක්ෂණ වෙන් වෙනවා. හරිද? ඒත් මේකෙදි අපිට ගන්න වෙන්නේ මේ දෙමුහුම් දිරිය කියන්නේ. දෙමුහුම් දිරිය කියලා කියන්නේ මොකක්ද? හරි. මව් සහ පිය. ඒ කියන්නේ දෙමව්පිය ශාක නැත්නම් දෙමව්පිය සතුන්ට වඩා දියුණු ලක්ෂණ දරුවන්ට උරුම වීම තමයි දෙමුහුම් දිරිය කියලා කියන්නේ. හරි. ඒතකොට දෙමුහුම් දිරිය ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. හරි. ඒකට හිඟ වෙයි නැත්නම් හීන වෙයි. හරි. ඒක තමයි උත්තරයට ගන්න. හරි. ඒක තමයි උත්තරයට ගන්න. ඊළඟ C කොටස බලන්න දෙමුහුම් කිරීම සඳහා යොදා ගන්නා මව්පිය ශාක දෙමුහුමේ අපේක්ෂිත ලක්ෂණ. හරි. අපේක්ෂිත ලක්ෂණ සමයෝගීද විෂමයෝගීද? දැන් අපි හිතමු මෙහෙම. හරි. අපි ඔන්න එක ශාකයක් ගන්නවා. මෙන්න මේ AABB. හරි. එතකොට මෙයාගේ මේ ලක්ෂණය තමයි අපිට ඕනේ. මෙයා ඇවිල්ලා ප්‍රමුඛ ලක්ෂණය. මෙයා තමයි අපිට ඕනේ. හරි. හැබැයි මෙතන තියෙනවනේ ඊ ලක්ෂණය. ඒතකොට මේ ලක්ෂණය මෙයාට නැහැ. ඒත් අපි ඊළඟට ගන්නවා මෙහෙම. හරිද? right. ඒතකොට මෙයා හදන ජාලමාන මොනවද? මෙයා හදනවා A සහ B. හරි. වගේ දෙයක් ගන්න. මෙයා හදනවා සහ B.
හරි. तर මේ දෙන්නගේ එතන ජනිතය උගත්. මෙයාගේ තියෙන මොනවද? capital A simple. capital B simple. මෙන්න මේ. तर මෙයායිලා කවුද? මෙයායිලා විෂම යෝගී. හරි සමයෝගී නෑනේ විෂම යෝගී. right? හරි. එතකොට මේව කියනවා දෙමුම් කිරීම සඳහා යොදා ගන්න මෞපිය ශාක දෙමුමෙන් අපේක්ෂිත ලක්ෂණ. හරිද? විෂම යෝගී විය හැකියි. එතකොට මේ අපේක්ෂිත ලක්ෂණයනේ විෂම යෝගී කට්ටිය. හරි. සමයෝගී නම් එකම જાතිය වෙන්නේ. හරි. දැන් මේ ලක්ෂණය සමයෝගී. හරිද? මේ ලක්ෂණය සමයෝගී. මෙයා සමයෝගී මේ ලක්ෂණ. හරිද? તો මේ වගේ අය ගත්තම මේ විෂම යෝගී අවස්ථාව. එතකොට ඕන නම් ඒව අඳ ගන්න. right? හරි. ඊළඟ D කොටස එකක් බලන්න. මෙහෙම කියනවා. පරිසර හේතුන් මත ඇතිවන විචලතා පදනම් කරගෙන වර්ණය කිරීම මගින් නව ශාක ලබා ගන්න පුළුවන් වෙයිද කියලා. හරි. පරිසර හේතුන් මත ඇතිවන විචලතා. හරි. දැන් ජීවියෙකුට ලක්ෂණ උරුම වෙනවා සාධක දෙකක්. එකක් එයාගේ ජාන වලින් එයාට උරුම වෙන ලක්ෂණ. අනිත් එක එයා ජීවත් වෙන පරිසරයෙන් උරුම වෙන ලක්ෂණ. හරිද? මතක තියාගන්න ජීවත් වෙන පරිසරයේ හින්දා උරුම වෙන ලක්ෂණ පරම්පරාවෙන් පරම්පරාවට යන්නේ. හරි. ඒ සතෙක් ජීවත් වෙන පරිසරයේ ඉන්න එයාට යම් ලක්ෂණයක් උරුම වෙනවා. හරි. ඔය පොඩි පන්ති වලින් සාමාන්‍යයෙන් ගන්න මෙන්න මේ වගේ දේ. හරි. අපි තුමු නිතරම ව්‍යායාම සහිත කෙනෙක් නිතරම පයින් යන කෙනෙක්. නිතරම ඇවිදින කෙනෙක් නිතරම ව්‍යායාම කරන. හරි. ඒකට එයාගේ පේශි ගත්තාම පේශි හොඳට වර්ධනය. කාය වර්ධනය කරන කෙනෙක් කියලා. ඒකට එහෙම වුණා කියලා එයාගේ ජීවන ඊළඟ පරම්පරාවටත් මේ ලක්ෂණය යන්නේ. තේරුණාද? හරි. මේ පරිසර සාධක නිසා උරුම වෙන ලක්ෂණ පරම්පරාවෙන් පරම්පරාවට යන්නේ. තේරුණාද? ජාන වලින් එන ලක්ෂණ තමයි පරම්පරාවෙන් පරම්පරාවට යන්නේ. පැහැදිලිද? හරි. එතකොට මේ කියන්නේ මේ පරිසර හේතුන් මත ඇති වෙන විචලතාව පදනම් කරගෙන වර්ණය කිරීම මගින් නව ශාක ලබාගත නොහැකි. අලුතෙන් ශාක ගන්න බෑ. හරි. එහෙම තෝර ලෙවල් අලුතෙන් ශාක ගන්න බෑ. හරි. ඒක නොහැක කියන උත්තරේ තමයි ගන්න වෙන්නේ. හරිද? හරි. අපි බලමු ඊළඟ. D කොටස. බලන්න ඔයාලට පද්‍යයක් දීලා තියෙනවා. හරි. පද්‍යයක් දීලා තියෙනවා. පද්‍ය රූපයක්. ඒක ඕක මොකක්ද කියලා. හරි. මොකක්ද ඔය රූපේ? හරි. පේපර් එකත් එක්කම බලන්න. ඒකට ඔය තියෙන්නේ මෙන්න මෙහෙම එකක් නෙමෙයි කරලා තියෙන්නේ. බලන්න. ඔච්චි දෙකක තියෙන ශාක දෙකක් මෙහෙම අරගෙන. මෙහෙම අරගෙන හරිද? මෙන්න මේ හරියෙන් මෙයාගේ මත් පොත් අයින් කරලා දෙනවා. මේ හරියෙන් මෙයාගේ පොත් අයින් කරලා තියෙනවා. හරි. ඒත් මේ දෙන්න එකට තියලා මේ දෙන්න එකට තියලා හරි වෙලන. හරි මේ දෙන්න එකට තියලා වෙලන. ඒකට ටික කාලයක් ගියාම පද්‍ය සාර්ථක වුණාම මෙන්න මේ වගේ එකක් තමයි අපිට දකින්න පුළුවන්. මල් පෝච්චි දෙක බද්ධ වෙන්නේ නැහැ. හරි. right. මෙතන නිකුවරේ තියෙන්නේ. හරි. ඒකට දැන් ඔන්න මේ දෙන්න විදුවට පස්සේ හරි. එතකොට මෙතන මූල මණ්ඩලය මෙතන මූල මණ්ඩලය හරිද? right. ඒ කියන්නේ මේ දෙන්න ග්‍රාහක කොටස් දෙක මේ දෙන්න අනුජ කොටස් දෙකක් වෙනවා. හරිද? right. ඒතර අපිට ඕන නම් මෙතන හොඳ මූල මණ්ඩලයේ තියෙන මෙයාගෙන අපිට පුළුවන් මෙයාව අයින් කරන්න. හරිද? ඒතර හොඳ අනුජයේ තියෙන මෙයාගෙන මෙයාව අයින් කරන්න. ඒතර මෙයයි තමයි සම්බන්ධ වෙන්නේ මේ දෙක. පැහැදිලිද? හරි. ඒතර මේකට අපි කියනවා සමීප බද්ධයක් කියලා. සමීප බද්ධ. හරි. සමීප බද්ධ. right. හරි. ඊළඟට මෙන්න මේව. හරිද? දැන් ගොරක ශාකයක්. මම ගොරක කියලා ශාකයක් දීලා දෙන්න. දැන් ඉතින් ගොරක කියවට දැන් අපි හැම ශාකයක් ගැනම වෙන වෙනම කතා කරන්නේ නැහැ. අපි බද්ධ ක්‍රම කතා කරාට ශාක ගැන අපි වෙන වෙනම කතා කරන්නේ. හරිද? right. එතකොට ගොරක ශාකයේදී මෙන්න මෙහෙම දෙයක් කරනවා කියලා කියන්නේ මේ මූල මණ්ඩල දෙකම තියෙනවා. ඒ කියන්නේ මේ ග්‍රාහක කොටස් දෙකම තියෙනවා. එතන මේ ග්‍රාහක කොටස් දෙකම තියෙනවා. හරිද? අනුජය එක අනුජයක් විතරක් තියාගන්න. ඒක අනුජයක් විතරක් තියාගන්න. ඒකට අපි තුන් මෙන්න මේ කොටස අයින් කරනවා. මේ කොටස අයින් කරනවා. අයින් කළා ඔන්න මෙයා විතරක් තියාගන්නවා. හරි. ඒකට මෙහෙම ප්‍රශ්නයක් දුන්නොත් හරි මෙහෙම ප්‍රශ්නයක් දුන්නොත් දැනගන්න ඕනේ කාරණාවක් තියෙනවා.
එකක් තමයි මෙන්න මේ දැන් මූල පද්ධති දෙකකින් මෙයාට පෝෂණය දෙන්න. හරිද? මූල පද්ධති දෙකකින් මෙයාට පෝෂණය දෙන්න. හරි. මූල පද්ධති දෙකකින් පෝෂණය දෙනකොට හැබැයි එක අනුජය තියෙනවා. හරි. එතකොට එහෙනම් ගොඩක් වෙලාවට මේක කරන්න මෙන්න මේ වගේ දෙයක්. හරිද? මූල පද්ධතිය දුර්වල ශාක. හරි මූල පද්ධතිය දුර්වල ශාක වල දැන් මෙයාට ලැබෙලා තියෙන මාසික බලන්න. හරි දැන් මෙයාට කලින් තිබ්බ එක මූල පද්ධතියක් විතර දැන් මූල පද්ධති දෙකක් තියෙනවා. හරි. ඒතර අවශෝෂණය කරන ප්‍රමාණය වැඩි. පෝෂක පුරා ගන්න ප්‍රමාණය, ජල පුරා ගන්න ප්‍රමාණය වැඩි. හරිද? ඒ මූල පද්ධතිය දුර්වල ශාකයට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. හරිද? ගොරකා කියලා දෙනවා ඉතින් අපිට ගොරකා දැනෙන්න වෙන එකක් එහෙම අදාළත්වයක් නැහැ. හරි. ඒතර මේක කරන්න එකේ අරමුණ මේක. හරි. අපිට ඒක ලියන්න පුළුවන් මේ. හරි. ලියන්න පුළුවන් ස්වභාවික ගොරකා ශාකයට. නුප්‍රලියා ස්වභාවික ගොරකා ශාකයට ශක්තිමත් මූල මණ්ඩලයක් නොමැත. ශක්තිමත් මූල මණ්ඩලයක් නොමැත. ස්වභාවික ගොරකා ශාකයට ශක්තිමත් මූල මණ්ඩලයක් නොමැත. මෙමගින් ගොරකා ශාකයට අතිරේක මූල මණ්ඩලයක් ලැබෙනවා. මේකෙන් ගොරකා ශාකයට අතිරේක මූල මණ්ඩලයක් හම්බ වෙනවා. හරි පැහැදිලිනේ. හරි ඊළඟ මේ විදිහට කරන්න පුළුවන් තවත් පළතුරක් සාමාන්‍යයෙන් මේක කරන්න පුළුවන් තවත් පළතුරක් තමයි මැංගුස්. ඒතර මැංගුස් වලත් ඔය කාරණා ඔය විදිහටම තියෙනවා මූල මණ්ඩලය සාර්ථක නැහැ. ඒකට අමතර මූල මණ්ඩලයකින් පෝෂණය දෙන්න පුළුවන්. ඒතර මැංගුස් වලට මේක කරන්න පුළුවන්. හරි. ඊළඟට බලන්න මෙන්න මේ රූපේ නේද ඔයාලට දීලා තියෙන්නේ කියලා චුට්ටක් හරි මෙන්න මේ රූපේ බලන්න මේක අඳුර ගන්න පුළුවන්ද කියලා. හරි. ඒතකොට මේකේ අපිට දීලා තියෙනවා මෙන්න මේක. දැන් මේකේ තව ටිකක් වැඩි විස්තරات එක්කම තියෙනවා. හරි. ඒතකොට මේකේ A කියලා දීලා තියෙන්නේ ඛණ්ඩිකාවලට. හරි. A කියලා දීලා තියෙන්නේ ඛණ්ඩිකාවලට. හරි. ඔයාලට මම ස්ක්‍රීන් එකේ දාලා තියෙන රූපෙත් බලන්න. A කියලා කියන්නේ ඛණ්ඩිකාවලට. B කියලා කියනවා. B ඇවිල්ලා අපිට ගන්න පුළුවන් ඔය ශීරනාලිකානේ. හරි. ශීරනාලිකා. එතකොට ප්‍රධාන ශීරනාලිකාවලට තමයි B කියලා දීලා තියෙන්නේ. يعني ශීරනාලිකා කීපයක් එකතු වෙලා නැත්නම් ශීර ප්‍රමාණ කීපයක් එකතු වෙලා අන්තිමට සම්බන්ධ වෙන එක තමයි ප්‍රධාන ශීරනාලිකා වෙන්නේ. හරි. ඒකට ඒක තමයි ප්‍රධාන ශීරනාලිකාව තමයි හැමදාම ග්‍රන්ථි වරාසනයට විරුද්ධ. තේරුණාද? හරි. ඒතර C කියලා කියන්නේ ග්‍රන්ථි වරාසනය. හරි. C කියලා කියන්නේ ග්‍රන්ථි වරාසනය. ඊළඟ D කියලා කියන්නේ කුඩු වරාසනය. E කියලා කියන්නේ කුඩු වැලිය. හරි. E කියලා කියන්නේ කුඩු වැලිය. රොන්වැටිය තමයි ඔය මේ රූපේ දීලා තියෙන්නේ. හරි. ඒකට සාමාන්‍ය ඔය රූපේ අනිම අඳින්නත් පුළුවන් වෙන්න ඕන. අඳින්නත් පුළුවන් වෙන්න ඕන, නම් කරන්න පුළුවන් වෙන්න ඕන, කොටස් තුනක් නම් කරන්න පුළුවන් වෙන්න ඕන. ඊළඟට බලන්න අහනවා මෙන්න මෙහෙම. කිරි එරීමක් කියලා කියන්නේ මොකක්ද කියලා. කිරි එරීම. කිරි එරීමක් කියන එකට මෙන්න මේ විදිහට හැඳින්වීමක් දෙන්න ඕනේ කිරි එරීමක් කියන එකට. හරි. එතකොට දැන් අනිවාර්යෙන් බාහිර උත්තේජනයක් දෙන්න. හරි. බාහිර උත්තේජනයක් දීලා ගාර්ථික ග්‍රන්ථි සංකෝචනය කරලා තමයි කිරි ටික එළියට ගන්න ඕනේ. හරිද? right. එතකොට ඒකේ හැඳින්වීමක් විදිහට මෙන්න මෙහෙම දෙන්න පුළුවන්. එතකොට අර්ධැක්කීමක් වගේ නහල් තියෙන්නේ. කියන්න පුළුවන් මෙහෙම. සුදුසු බාහිර උත්තේජනයක් මගින්
සුදුසු බාහිර උත්තේජනයක් මගින් සුදුසු බාහිර උත්තේජනයක් මගින් ගාර්ථික ග්‍රන්ථි සංකෝචනය වීමේ ප්‍රතිඵලයක් ලෙස ගාර්ථික ග්‍රන්ථි සංකෝචනය වීමේ ප්‍රතිඵලයක් ලෙස ගාර්ථික ග්‍රන්ථි සංකෝචනය වීමේ ප්‍රතිඵලයක් ලෙස එහි කුහරය තුල වූ කිරි එහි කුහරය තුල වූ කිරි එහි කුහරය තුල වූ කිරි ශීරනාල ඔස්සේ ඒ කුහරය තුල වූ කිරි ශීරනාල ඔස්සේ ග්‍රන්ථි වරාසනයට හා පුඩු වරාසනයට නිදහස් වීමයි. ග්‍රන්ථි වරාසනයට හා පුඩු වරාසනයට නිදහස් වීම. හරි. එතකොට ඔය ක්‍රියාවලියට තමයි කියන්නේ මොකද්ද? හරි. කිරි එරීමක් කියලා. හරි. right. ඊට පස්සේ මෙහෙම ආවා. D හි ඇති ශීරය E හරහා එළියට ගැනීමේ ක්‍රියාවලිය. එතකොට බලන්න D කියන්නේ මොකද්ද කියන්නේ? D කියලා කියන්නේ පුඩු වරාසනය. එතකොට E කියලා කියන්නේ පුඩු ඇලිය. කියන්නේ මෙන්න මෙහෙම තියෙනවා. මෙහෙම මේ තියෙන කොටස හරි. එතකොට මේක ඇවිල්ලා වරාසනය මේක ඇවිල්ලා පුඩු ඇලිය. එතකොට මෙතන තියෙන කපාටයක්. හරි. එතකොට මෙතනින් එන කිරි මේ කපාටෙන් එළියට ගන්නවා. හරි. මෙතනින් එළියට ගන්න කපාටේ විවෘත වෙනවා. හරි. එතකොට මෙතන තියෙන කිරි එළියට ගන්නවා කියලා කියන්නේ මේක එල්ල කිරි දෙවීම. හරි. කිරි දෙවීම. එතකොට අහන මෙහෙම D හි ඇති ශීරය E හරහා එළියට ගැනීමේ ක්‍රියාව කිරි දෙවීම. හරි. කිරි දෙවීම. හරි. ඊළඟ කිරි එරීමේ ක්‍රියාවලියට වැදගත් වෙන හෝමෝනේ මොකක්ද කියලා. එතකොට අපි උතනදී ওই හෝමෝන දෙකක් ගැන කතා කරනවා. මේ අන්තිමට කියලා තියෙනවනේ විශේෂයෙන් මොන හෝමෝන දෙක ගැන මතක තියාගන්න කියලා. හරිද? right. එතකොට මෙතනදී කිරි එරීමේ ක්‍රියාවලියට වැදගත් වෙන හෝමෝන විදිහට අපි සලකන්නේ ඔක්සිටොසින්. හරි. ඔක්සිටොසින් කොහෙන්ද ශ්‍රාවය වෙන්නේ? අපර පිටියුටරියෙන් ශ්‍රාවය වෙන්නේ. ඒකත් මතක තියාගන්න ඕනේ. හරි. right. හරි. ඊට පස්සේ අපි යනවා D කොටසට. D කොටස බලන්න මෙන්න මෙහෙම කියනවා. වියලි කලාපයේ ඉදිකර ඇති පොලිතින් ගෘහයක් තුළ. අන්න කොහෙද ඉදි කරලා තියෙන්නේ පොලිතින් ගෘහය? වියලි කලාපයේ ඉදි කරලා. නෑ එතකොට වියලි කලාපයේ කියපු ගමන් මතක් වෙන්න ඕනේ මොකද්ද ගැටලුව? උෂ්ණත්වය වැඩි. හරි. පොලිතින් ගෘහයක් තියෙනවා. හරි. ගෘහය තුළ උෂ්ණත්වය පහත එළීම සඳහා වාතය පිට කරන පංක අපි කියන්නේ එක්සෝස් ෆෑන් කියලා. හරි. නැත්නම් පිට කර පංක. හරි. වාතය පිට කරන පංක සවිකලද අධිකව වියලි කාලයේදී අධික ලෙස වියලි කාලය. වියලි කලාපය කියලා කියන්නේ පායන කාලයක් වෙනවනේ. හරි. අධිකව වියලි කලාපයේ වියලි කාලයේදී දිවා කාලයේ උෂ්ණත්වය පාලනය කිරීම ගැටලුව. හරි. තපොත් උෂ්ණත්වය පාලනය කරන්න බෑ. හරි. දැන් වියලි කලාපයේ පොලිතින් ගෘහ වල තියෙන ප්‍රධානම ගැටලුවක් තමයි ඕක. හරි. පොලිතින් ගෘහ හැදුවට ඇතුලේ රස්නේ වැඩි. හරි. එතකොට මේකට දැන්ට එක්සෝස් ෆෑන් හයි කරලා තියෙනවා. කියන්නේ පිට කර පංකා හයි කරලා තියෙනවා. හරි. ඒත් මේකට පිළියමක් ගන්නවා විසඳුම. හරි. මොකද මේකට දෙන්න පුළුවන් විසඳුම. හරි. එකක් තමයි අපිට පුළුවන් මේ වගේ ලාක හරිද? මිහිදුම් ආකාර හරිද? ජල සම්පාදනය කියන්නේ ස්ප්‍රේ වෙන්න වතුර ස්ප්‍රේ වෙන්න හදන්න. හරි. මම ඒක පොඩ්ඩක් පෙන්නන්නම් මෙන්න මේ විදිහට. මෙන්න මේ බලන්න. හරි. දැන් මෙන්න මේ වගේ වතුර ස්ප්‍රේ වෙන්න හදන්න පුළුවන්. වතුර දවල් කාලේ. හරි. එතකොට ඒ මගින් මේක ඇතුලේ ඇතිවන උත්පාදන වෙන තාපය යම් ප්‍රමාණයක් අඩු කර ගන්න පුළුවන්. හරිද? right. එතකොට ඒකෙන් උෂ්ණත්වය අඩු කරන්න පුළුවන්. එතකොට මේකට පිළියමක් තමයි මිහිදුම් ආකාරයට ජල පැතුරුමක් යොදා ගැනීම. මිහිදුම් ආකාරයට ජල පැතුරුමක් යොදා ගැනීම. මිහිදුම් ආකාරයට ජල පැතුරුමක් යොදා ගන්න පුළුවන්.
මේ බලන්න මේ වලට පෙන්නලා තියෙන මේ වගේ එක. හරි මීදුම් ආකාර ජල පැතුරු. right. ඒතර මෙහෙම අහනවා. මෙම ක්‍රමවේදය නිසා ඇතිවිය හැකි අහිතකර තත්වයක් මොකක්ද? හරි. ඒතර මේ ක්‍රමවේදයෙන් හින්දා ඇති වෙන්න පුළුවන් අහිතකර තත්ත්වය. දැන් බලන්න මේ වගේ දෙයක් වුණාම හරි උෂ්ණත්වය වැඩි ඇතුලේ. ඒතර අපි ඒක වළක්වන්න මිහිදුම් ආකාර ජල විසිරුමක් පාවිච්චි කරනවා. ඒතර මේ හින්දා ඇතුලේ සාපේක්ෂාර්ථතාවක් වැඩි වෙනවා. හරි මතක තියාගන්න සාපේක්ෂාර්ථතාව වැඩි වෙච්ච ගමන් පරිසර උෂ්ණත්වයත් වැඩි වෙන්නේ මේලි කලාවෙන් හරි. ඒතර අධික උෂ්ණත්ව සහ අධික සාපේක්ෂාර්ථතාව වැඩි සාපේක්ෂාර්ථතාව කියලා කියන්නේ දිලීර වර්ධනයට හොඳම තත්ත්වය. හරිද? ඒතර මේ හේතුව හින්දා දිලීර රෝග ව්‍යාප්ති වෙන්න පුළුවන්. ඒක තමයි මේකේ තියෙන ගැටලුව. හරි. ඒතර දිලීර රෝග ව්‍යාප්ති. ඒක තමයි අපිට ගන්න වෙන්නේ. දිලීර රෝග ව්‍යාප්ති. දිලීර රෝග ව්‍යාප්තිය. right. හරි. ඊළඟ එම தත්ත්වයේ පාලනයට ගත හැකි ක්‍රියාමාර්ගයක් මොකක්ද කියලා කියනවා. හරිද? එතකොට මේ දැන් දිලීර රෝග පාලනයට ගන්න පුළුවන් ක්‍රියාමාර්ගයක් අහන්න. හරිද? එතකොට දැන් මෙහෙමනේ. දිලීර මේක ඇතුලේ කියන්නේ පොලිතින් ගුහය ඇතුලේ තිබ්බොත් තමයි යාලගේ වර්ධනය ශීඝ්‍ර වෙන්නේ, වර්ධනය වේගෙන් වෙන්නේ. අපි මේක ඇතුලේ සාපේක්ෂාර්ථතාව වැඩි කරනවා. හරි ජල විශ්ලේෂණ දීපු ගමන් සාපේක්ෂාර්ථතාව වැඩි වෙනවා. එතකොට දිලීර තියෙනවා නම් යාලගේ වර්ධනය වැඩි. හරි. එතකොට දිලීර නැත්තම් යාලට ප්‍රවේශ වීම අමුතු. හරි. එතකොට දිලීර වර්ධනය වේගයෙන් වෙන්නේ. හරි. ඒත් අපිට කරන්න පුළුවන් මෙන්න මේවා. එකක් දිලීර නාශක වලින් ප්‍රතිකාර කරපු බීජ ගන්න පුළුවන් වගම. හරි. ඒත් ඒක ලියන්න පුළුවන් දිලීර නාශක වලින් ප්‍රතිකාර කළ බීජ උදාහරණ. හරි. දිලීර නාශක වලින් ප්‍රතිකාර කළ බීජ උදාහරණ. ඒක ක්‍රමය. හරි. එහෙම නැත්නම් අපිට පුළුවන් මේ කාල සීමාවල එනකොට දිලීර නාශකයක් පාවිච්චි කරන්න. එතකොට උචිත කාලවල දිලීර නාශක යෙදීම එකක් ගන්න. උචිත කාලවල දිලීර නාශක යෙදීම. ඊළඟට තව දිලීරෙන්න පුළුවන් කමන්නේ වගා මාධ්‍ය හරහා. හරි වගා මාධ්‍යර ගන්න කොබ්බත් වෙන්න පුළුවන් නැත්නම් පස් වෙන්න පුළුවන් ඒ උගුණේම දෙයක් කරා දිලීරෙන්න. හරි. ඒක වගා මාධ්‍ය ජීවන වර්ණය කිරීමක් ගන්න පුළුවන් මේකට උත්තරයක්. හරි. ඒක වගා මාධ්‍ය ජීවන වර්ණය එකක් ගන්න. හරි. අර අපි යන් ඊ කොටසට. මෙන්න මෙහෙම කියනවා බලන්න. ඊ කොටස. දේශගුණික සාධක අහිතකර වීම නිසා ගොවිපළ සතුන්ගේ ඉහළ නිෂ්පාදනයක් ලබාගත නොහැකි. හරි. හරිනේ දේශගුණික සාධක දැන් අපි සත්ත්ව පාලනයේදී ඉගෙන ගන්නවානේ සත්ත්වෙක් හැම වෙලාවෙම සූපහසු කළා. හරි. සූපහසු තත්ත්වයේ යතියන්නේ. ඒකෝට තමයි යාගේ නිෂ්පාදනය උපරිම වෙන්නේ. හරිද? ඒකෝට දේශගුණික තත්ත්ව අහිතකරයි කියලා කියන්නේ අනිවාර්යෙන් අපේ නිෂ්පාදනය අඩුයි. හරි. අපිට ලැබෙන නිෂ්පාදනය අඩුයි. හරි. ඒකිනා දේශගුණික සාධක අහිතකර වීම නිසා ගොවිපළ සතුන්ගේ ඉහළ නිෂ්පාදනයක් ලබාගත නොහැකි. හරි. ප්‍රේයර්ථය අහන ප්‍රශ්න බලන්න පළවෙනි. උෂ්ණත්වයේ ඉහළ යාම ගව පාලනයේදී අහිතකර වන ආකාර දෙකක්. උෂ්ණත්වයේ වැඩි වුණොත් ඒක ගව පාලනයේදී අහිතකර වෙන්නේ කොහොමද? හරි අහිතකර වෙන ආකාර දෙකක් අහන්න. ඒතර එකක් තමයි මෙන්න මේවා. මේවා කෙලින්ම බලපාන සතුන්ගේ මද ලක්ෂණ වලට. හරිද? මද ලක්ෂණ අඳුර ගන්නම හරි නැත්නම් මද චක්‍රයටත් බලපාන. ඒකේ කාල සීමාව. ඒකට ලියන්න පුළුවන් එකක් දෙනුන්ගේ මද චක්‍රය අක්‍රමවත් වීම. එන්ගේ මද චක්‍රය අප්‍රමාද වීම කියලා ලියන්න පුළුවන්. නැත්නම් මද කාලය අඩු වීම. මද කාලය අඩු වීම. මද කාලය අඩු වෙනවා උෂ්ණත්වය වැඩි වෙනවා. හරි. ඊළඟ තව එකක් මද ලක්ෂණ පැහැදිලිව නොපෙන්වීම. මද ලක්ෂණ පෙන්වන්නේ නැහැ හරියට. ඒතර මද ලක්ෂණ හරහානේ අපි අඳුරගන්නේ. හරි. දිනක් ගැප් ගන්නවන්න එහෙම මද ලක්ෂණ අඳුරගන්න එපා. හරි. ඒතර මද ලක්ෂණ හරියට පෙන්වන්න සතා. ගැටලුවක් ඒක. හරි. ඊළඟ තව එකක් පුංගවයන්ගේ ශුක්‍රාණුල ගුණාත්මක භාවය අඩු. පුංගවයන්ගේ ශුක්‍රාණුල ගුණාත්මක භාවය අඩු. පිරිමි ගවයන්ගේ ශුක්‍රාණුල ගුණාත්මක භාවය. හරි. ඊළඟට තව එකක් කිරි නිෂ්පාදනය අඩු. ප්‍රධාන වශයෙන්ම ඉතින් වැඩි උෂ්ණත්ව බලපාන නිෂ්පාදනය. හරි. ඒතකොට කිරි නිෂ්පාදනය අඩු වෙන්න මේක හේතුවක්. ඊළඟට දෙවෙනි ප්‍රශ්නේ බලන්න මෙන්න මෙහෙම අහනවා. ආලෝක කාල සීමාව කෙටි වීමෙන් හරි දැන් අපි ඔය දවස බෙදන්නේ දිගු දින ශාක සහ කෙටි දින ශාක. හරි එතකොට මේ ශාක වලට බෙදන්නේ. හරි. එතකොට දැන් ඒ වගේම මේක සතුන්ටත් බලපානවා කියලා අපි ඔය මේ පාඩම් වල දේශගුණය ගැන කතා කරනකොට ඉගෙන ගන්නවා. හරි. එතකොට දවසේ වැඩි කාලයක් සූර්යාලෝකයේ තියෙනවා නම් හරි දිගු දිනයක් විතර අපි සලකනවා. එහෙම නැත්නම් දවසේ වැඩි කාලයක් අඳුරුයි නම් අපි ඒක සලකන්නේ කෙටි දිනයක් විතර. හරි. එතකොට මේක යන්නේ
මේ දිවා කාලයේ කෙටිවීම. හරි කිකිලියන්ගේ විතර නිෂ්පාදනයට බලපෑම මොකක්ද කියලා. හරි. එතකොට මේක දැන් ওই කිකිලියන්ගේ විතර නිෂ්පාදනයත් එක්ක ඔය ආලෝකය ලැබෙන කාල සීමාව නිතරම වගේ සම්බන්ධ කරනවා. හරිද? එතකොට මේකට හේතුව තමයි. හරි. දිවා කාලයේ කෙටි වුණොත්, ඒ කියන්නේ දවසට ලැබෙන ආලෝක ප්‍රමාණය අඩු වුණොත් එහෙම. හරි. මේ සත්තු ලිංගික පරමතිරෙන් වැඩි කාලයක් යනවා. හරි. කියන්නේ සාමාන්‍ය සත්ති 18න් 19න් විතර වගේ පස්සේ සතෙක් විතර දාන්න පටන් ගන්නවා. හරි. ඒතර මෙයාගේ කාල සීමාව තව පහ වෙනවා. හරි. ඒතර මෙයා අපි දුන් සති 20ක් ගියා කියලා. ඒතකොට සතියක් මේ සතෙකුට අමතරව කන්න දෙන්න. මෙයා ලිංගික පරිණතියට ඇවිල්ලා නැහැ. ඒතකොට සති 19න් විතර දාන සතා සති 20න් විතර. හරි. ප්‍රෆාම් එකකින් කිකිලෝ දෙන්නයි දුන්නේ නැද්ද? නෑ. හරි. කිකිලෝ 10000ක් විතර ඉන්න ෆාම් එකක් ගත්තොත්. හරි. කිකිලෝ 10000කට සතියක් නිකන් කන්න දෙන්න. විතර නිෂ්පාදනයක් නැත. එතකොට ඒක ලොකු වියදමක්. හරිද? right. එතකොට විතර නිෂ්පාදනය කරන බලපෑම තමයි. හරි. ලිංගික පරිණතියට පත්වීම ප්‍රමාද වීම. ලිංගික පරිණතියට පත්වීම ප්‍රමාද වීම. right. right. ඊළඟ තුන්වෙනි ප්‍රශ්නේ මෙහෙමයි. උෂ්ණත්වයේ ඉහළ යාම නිසා ඇතිවන අහිතකර බලපෑම අවම කිරීම. ගව පාලනයේදී අනුගමනය කරන්න පුළුවන් ක්‍රියාමාර්ග දෙකක්. හරිද? උෂ්ණත්වයේ වැඩිවීම හින්දා ඇතිවන අහිතකර බලපෑම අඩු කරන්න. ජලාගණුව ප්‍රශ්නයක් අහලා දෙනවා කලින් එකට ගන්න බැද්ද ජලාගණුව මෙහෙම බලන්න chat එකේ තිබ්බා. කලින් එකට ගන්න බැරිද ජලාගණුව වැඩිවීම හා ආහාරාගණුව අඩුවීම කියන එක. දැන් කිකිලියගේ බිත්තර නිෂ්පාදනය ගැන කියන ඍජුවම උත්තර මේ ප්‍රශ්නයක් දීලා තියෙනවා. හරි. එතකොට මේකෙදි දැන් ඇත්තටම සතෙක්ගේ හරි මෙතන හැබැයි මෙහෙමයි ආලෝක කාල සීමාව කෙටි වීමනේ. හරි. එතකොට මේ අහන්නේ මොකටද දන්නේ? උෂ්ණත්වයේ ඉහළ යාම කියන එක දන්නේ. හරි. උෂ්ණත්වයේ ඉහළ යාම කියන එක නම් ගන්න පුළුවන් ඈ. හරි. උෂ්ණත්වයේ ඉහළ යාම කියන එකට නම් මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ. මෙහෙම අහලා තියෙන්නේ සර් කලින්කට ගන්න බැරිද ජලාගණුව වැඩිවීම හා ආහාරාගණුව අඩුවීම කියලා. හරිද? ආව ප්‍රශ්නේ ඒකනේ. හරි. ඔව් පුළුවන් ඒකට ගන්න පුළුවන්. උෂ්ණත්වයේ ඉහළ යාම ගව පාලනයේදී අහිතකර වන ආකාර දෙකක්. හරිද? රයිට්. එතකොට ඒ ජලාගණුව වැඩි වෙනවා. සතා වැඩිපුර වතුර බොනවා. කෑම කන්නේ අඩු. ඒ රසනේ වැඩි. හරි. එතකොට ඒකෙත් අවසාන බලපෑම නිෂ්පාදනය අඩු වීම තමයි. හරිද? රයිට්. පුළුවන් ගන්න. රයිට්. හරි. ඊළඟ බලමු මෙහෙම. උෂ්ණත්වයේ ඉහළ යාම නිසා ඇතිවන අහිතකර බලපෑම අවම කිරීම. ගව පාලනයේදී අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග දෙකක්. හරි. උෂ්ණත්වයේ වැඩි වෙලා ඇතිවන අහිතකර බලපෑම අඩු කරන්න ගව පාලනයේදී කරන්න පුළුවන් ගන්න පුළුවන් අනුගමනය කළ හැකි ක්‍රියාමාර්ග දෙකක් සඳහන් කරන්න කියලා කියනවා. හරි. ඒතර මේකෙදි මෙන්න මේ දේවල් කරන්න පුළුවන්. හරි. අපි කලින් කතා කරන්නේ උෂ්ණත්වයේ වැඩිවීම ගැන. හරි. එතකොට එකක් ජල ස්නායු යොදාගෙන ගව නිවාස සිසිල්ව තියාගන්න. ප්‍රශ්නේ වැඩි වෙනවා නම් අපිට පුළුවන් ජල ස්නායුවක් පාවිච්චි කරන්න. හරි. පාවිච්චි කරලා හරි ගව නිවාස සිසිල්ව තියාගන්න පුළුවන්. right. එතකොට ඒක හරි. ජල ස්නායු යොදා ගැනීමෙන් ගව නිවාස සිසිල්ව තබා ගැනීම. මේ උත්තරේ ගන්න පුළුවන්. හරි. ඊළඟට ජල ප්‍රභව සිසිල්ව තියාගන්න. දැන් සතුන්ට වතුර එනවනම් වතුර ටැංකියක් හරි. හරි. එතකොට එන්න තව වතුර බට ගන්න. දැන් අපි දන්නවනේ සාමාන්‍යයෙන් සමහරවල් ටැප් එකක් එහෙම හරියම අපිට උනත් අතර දැනෙනවා රස්නේ වතුරේ. හරි. ඇයි මේ බට ටික රත් වෙනවා. හරි. හොඳට ඉරේලිය වඩනවා බට ඔක්කොම නිරාවරණය වෙලා තියෙනවා. ඉරේලිය. එතකොට බට ඇතුලේ තියෙන වතුර රත් වෙනවා. හරි. ඒ කියන්නේ වතුර එන ප්‍රභවය සිසිල් නැහැ. නා අපිට කරන්න පුළුවන් දෙයක් මෙහෙම තමයි. හරි. ජල ප්‍රභව සිසිල්ව තියාගන්න. හරි. ජල ප්‍රභව සිසිල්ව තියාගන්න පුළුවන්. හරි. ගන්න පුළුවන්. හරි. ඊළඟට නිවාස ඉදි කරනකොට හොඳට වාතාශ්‍රය ලැබෙන විදිහට ගව නිවාස ඉදි කරන්න ඕන. හරි. එතකොට එකක් ගන්න පුළුවන් උත්තරයක් විදිහට වාතාශ්‍රය මනාව ලැබෙන ලෙස ගව නිවාස ඉදි කරන්න. හරි. හොඳට වාතාශ්‍රය ලැබෙන. හරි. ඊළඟට බලන්න F කොට සාම මේව කුකුලන් නැති කිරීමේ ක්‍රමයක් ගැන අහන්න. හරි. බලන්න මෙන්න මේ රූපේ නේද ඔය දීලා තියෙන්නේ කියලා. මෙන්න මේකනේ කුකුලන් නැති කරන ක්‍රමය. හරි. ඒතකොට මේල සියුම් ක්‍රමය තමයි මේ තියෙන්නේ. හරි. සියුම් ක්‍රමයත් අපි ඉගෙන ගන්න ඕනේ. හරි.
ඝනාස්තරණ ක්‍රමය, තට්ටුවක් මත ඇති කිරීම සහ කැදලි ක්‍රමය කියලා. එතකොට අපි සියුම් ක්‍රමය කියලා මේකට කෙලින්ම ලියන්න එපා උත්තරයක්. එතකොට මේක ඇවිල්ලා පැහැදිලිවම අපිට අඳුර ගන්න පුළුවන් මේ මොකක්ද? කැදලි ක්‍රමයක්. සත්තු ඉන්නේ කූඩුවල. හරි. සත්තු ඉන්නේ කූඩුවල. එතකොට ලියන්න පුළුවන්. හරිද? කැදලි ක්‍රමය කියලා ලියන්න පුළුවන්. හරි. කුකුලන් නැති කිරීමේ ක්‍රමය තමයි කැදලි ක්‍රමය. හරි. ඊළඟට මෙහෙම අඩු ඉඩක වැඩි සතුන් ප්‍රමාණයක් ඇති කළ හැකි වීම ගන්න පුළුවන් වාසියක් විදියට. හරිද? මම මේ වාසි ටික කියන්නේ මේකේ තියෙන වාසි ටික. හරි. ඊළඟට ආහාර අපතේ යෑම අඩු වීම සහ ආහාර පරිවර්තන කාර්යක්ෂමතාව වැඩි වීම. හරි. ඒවා ගන්න පුළුවන් වාසි විදියට. හරි. වාසි ගොඩක් තියෙනවා මේකේ. හරි. එකක් අඩු ඉඩක වැඩි සතුන් ප්‍රමාණයක් ඇති කරන්න පුළුවන්. බලන්න මේවා අපි මේකට කියනවා අර බැටරි කේස් සිස්ටම් කියලා. කියන්නේ එක උඩ එක ගහලා තියෙන බලන්න මේ දෙවෙනි රූපෙන් එක පැහැදිලිව පේන්න තියෙනවා. හරි. දෙවෙනි රූපෙන්. හරිද? එතකොට ඒ කියන්නේ සිරස් අවකාශය පව පාවිච්චියට ගන්න. එතකොට මේකේ වාසි දෙක දෙන්න පුළුවන් අඩු ඉඩ අරගෙන අපිට සත්තු වැඩි ප්‍රමාණයක් ඇති කරන්න පුළුවන්. හරිද? ඊළඟට කෑම කන්න ගියාම හරිද? දැන් සාමාන්‍යයෙන් කුකුලන්ගේ තියෙන කුකුළුන්ට කෑම දුන්නාම අර ප්‍රබල සත්තු ටික ඇවිල්ලා ආහාර ගන්නවා. දුබල සතෙක් ඉන්නවා නම් එයාට ආහාර ගන්නවා. අර උලුත් එක පොර ගන්නවා. හරිද? මේකෙදි එහෙම නැහැ. කූඩුවලනේ ඉන්නේ. හරි. එහා කූඩුවේ ඉන්න එකට මෙහා කූඩුවේ ඉන්න එක කැම ටික කන්න බෑනේ. හරි. එතකොට අයින ආහාර අපතේ යෑම අඩුයි. ඒ කියන්නේ ආහාර අපතේ යෑම අඩුයි කියලා කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. දැන් සත්තු කෑම භාජන වල කෑම දුන්නාම මේ සත්තු මේ ඒවට පොර කනකොට කෑම හැලෙන්න ගන්නවා. හරි. ඒතකොට එහෙම දෙයක් මේකේ වෙන්නේ නැහැ. හරි. එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඊළඟට හැම සතාටම ඕන කරන ප්‍රමාණයට කෑම ටික හම්බ වෙනවා. ඒකින්ද අපිට ලියන්න පුළුවන් ආහාර පරිවර්තන කාර්යක්ෂමතාව වැඩි කියලා. හරි. ආහාර පරිවර්තන කාර්යක්ෂමතාව වැඩි. ඊට පස්සේ බිත්තර පිරිසුදුව ගන්න පුළුවන්. හරි. බිත්තර පිරිසුදුව ගන්න පුළුවන්. ඒතකොට සත්තු පිරිසුදුව ඉන්නවා. ඒතකොට සතුන්ට රෝග හැදීමේ අවදානම අඩුයි. හරි. ඒ වගේ උත්තර ලියන්න පුළුවන් මේ ක්‍රමයේ තියෙන වාසි වලට. ඊළඟට බලන්න මෙන්න මෙහෙම දෙයක් අහනවා. බලන්න ආහාර පරිවර්තන අනුපාතයක් කියන්නේ මොකක්ද කියලා අහනවා. හරි. ආහාර පරිවර්තන අනුපාතයක් කියන්නේ මොකක්ද කියලා අහනවා. හරි. එතකොට ආහාර පරිවර්තන අනුපාතයක් කියලා කියන්නේ ඔන්න බලාගන්න මෙන්න මෙහෙම දෙයක්. හරි. දැන් අපි තුමු කුකුලා කියලා. හරි. කරෝන කුකුලෙක් ඉන්නවා. හරි. එතකොට මේ කුකුලට අපි දෙනවා ආහාර. සමහරවිට අපි ආහාර දෙනවා. හරි. දීලා දැන් අපි තුමු මෙයා ඇවිල්ලා බ්‍රොයිලර් කියලා. බ්‍රොයිලර් කුකුල. හරි. එතකොට අපි ආහාර වලින් බලන්නේ මොනවද? හරි. මෙයාගේ මස් නිෂ්පාදනය වැඩි කරගන්න එක. මස් නිෂ්පාදනය වැඩි කරගන්න. කියන්නේ දේහ බර වැඩි කර ගැනීම මෙයාගෙන් බලාපොරොත්තු වෙනවා. දේහ බර වැඩි කිරීමක් මෙතන බලාපොරොත්තු වෙනවා. හරිද? රයිට්. හරි. එතකොට ආහාර පරිවර්තන අනුපාතය කියලා කියන්නේ මෙන්න මේක. හරිද? මේ දේහ බර හරි. දේහ බර කිලෝග්‍රෑම් 1කින් වැඩි කරගන්න. කොච්චරකින්ද? කිලෝග්‍රෑම් 1කින් වැඩි කරගන්න. අපි මේ සතාට කොච්චර කන්න දෙන්න? හරි. කොච්චර ආහාර ප්‍රමාණයක් දෙන්න ඕන? හරි. හරි. අන්න ඒකට තමයි අපි කියන්නේ. මොකද්ද? ආහාර පරිවර්තන අනුපාතය කියලා. හරිද? ඒකට ඒක චුට්ටක් ලියලා දාගන්න මෙහෙම. ලියන්න සතෙකුගේ ජීව බර. සතෙකුගේ ජීව බර කිලෝග්‍රෑම් 1ක් නිපදවීමට. කිලෝග්‍රෑම් 1ක් නිපදවීමට සතෙකුගේ ජීව බර කිලෝග්‍රෑම් 1ක් නිපදවීමට කෙතරම් ආහාර ප්‍රමාණයක් ලබා දිය යුතුද යන්න. කෙතරම් ආහාර ප්‍රමාණයක් ලබා දිය යුතුද යන්න. කෙතරම් ආහාර ප්‍රමාණයක් ලබා දිය යුතුද යන්න. ආහාර පරිවර්තන අනුපාතය නම් වේ. ආහාර පරිවර්තන අනුපාතය නම් වේ. හරි. ඒකට අපි කියන ආහාර පරිවර්තන අනුපාතයක් කියන්නේ. පැහැදිලිද? ඊළඟට මේ ගානක් දීලා තියෙනවා මෙහෙම. හරිද? රයිට්. මේ සතාට කන්න දීපු ප්‍රමාණය දීලා තියෙනවා සහ සතාගේ දේහ බර වැඩි වෙච්ච ප්‍රමාණය දීලා තියෙනවා. සතාට කන්න දීලා තියෙනවා කොච්චරද බලන්නකො. ග්‍රෑම් 1278ක් කන්න දුන්නාම මේ සතාගේ බර ග්‍රෑම් 900කින් වැඩි වෙනවා. හරි. අපිට ලියන්න පුළුවන් මෙහෙම. ආහාර
පරිවර්තන අනුපාතය. හරි. ඒක ලියන්න පුළුවන්. ඒ කියන්නේ සතාට ඛණ්ඩ කොච්චරක් ඛණ්ඩ දෙනවද සහ දේහබර කොච්චරක් වැඩි වෙනවද කියන එක. හරිද? හරි. ඒතකොට මේක ලියන්න පුළුවන්. පරිභෝජනය කළ ආහාර ප්‍රමාණය. මේක බෙදන්න පුළුවන්. සතාගේ දේහබර. හරි නැත්නම් වැඩි වෙච්ච දේහබර. right? හරි. එතකොට අපිට ගන්න පුළුවන් මෙහෙම. පරිභෝජනය කළ ආහාර ප්‍රමාණය මේක දීලා තියෙනවා 1278ක් ග්‍රෑම්. හරි. සතාගේ දේහබර වැඩි වෙලා තියෙන්නේ ග්‍රෑම් 900. හරිද? right. එතකොට අනුපාතය වෙනවා ග්‍රෑම්ට. ග්‍රෑම් 70. හරි. මේකේ උත්තරය එනවා 1.42. 1.42. හරි. මේකෙන් කියවෙන දේත් මම කියන්නේ. හරි. මේකෙන් කියවෙන්නේ මේ සතාගේ හරි දේහබර කිලෝ 1කින් වැඩි කරගන්න. අපි මෙයාට ඛණ්ඩ දෙන්න ඕන කිලෝ 1යි ග්‍රෑම් 420. හරි. කිලෝ 1යි ග්‍රෑම් 420ක් දෙන්න ඕන කෑම. හරි. මේ සතාට කිලෝ 1යි ග්‍රෑම් 420ක් ඛණ්ඩ දුන්නොත් මේ සතාගේ බර කිලෝ 1කින් වැඩි වෙනවා. හරි. ඒකයි මේ කියන්නේ. හරි. දැන් 900ක් නේ 900ක් ගන්නනේ ග්‍රෑම් 900ක්. ඒ කියන්නේ කිලෝ 0.9ක් ගන්නනේ මේ කිලෝ 1යි ග්‍රෑම් 278ක් දීලා තියෙනවා. ඒකට කිලෝ 1ක් ගන්න නම් කිලෝ 1යි ග්‍රෑම් 420ක් දෙන්න. හරිද? ඒකයි ඔය කියන්නේ. හරි. එතකොට මේක අඩු වෙන තරමට හොඳයි. හරි අඩු වෙන තරමට හොඳයි. කියන්නේ අඩු කෑම ප්‍රමාණයක් දීලා මෙයාගේ බර ඉක්මනට කිලෝ 1කින් වැඩි කරගන්න ඕනේ. ඒ කියන්නේ මේක වැඩි වෙනවා කියලා කියන්නේ පාඩුයි. ඒ කියන්නේ කිලෝ 1ක් සතාගේ බර වැඩි කරගන්න අපි ගොඩාක් සතාට කන්න දෙන්න. හරි. හරි ඊට පස්සේ ඔය පස්වෙනි ප්‍රශ්නේ පොඩ්ඩක් මේ පොඩි අඩුපාඩුවක් තිබ්බා. ඒක චුට්ටක් වල පේපර් එකේ හදාගන්න මෙහෙම. ගොවිපලයේ සිටින බ්‍රොයිලර් සතුන් 50කගේ හරි 50කගේ බර කිලෝග්‍රෑම් 2කින් වැඩි කරගෙන. හරි අන්න එහෙම වෙන්න ඕනේ. බර කිලෝග්‍රෑම් 2කින් වැඩි කර ගැනීමට ආහාර අවශ්‍යතාව සොයන්න. අන්න එහෙම හදාගන්න. හරි ගොවිපලයේ සිටින බ්‍රොයිලර් සතුන් 50කගේ හරි මෙන්න මේ ටික වැදිලා නැහැ. බර කිලෝග්‍රෑම් 2කින් වැඩි කර ගැනීමට ආහාර අවශ්‍යතාව සොයන්න කියලා කියනවා. හරිද? එතකොට කිලෝ 1කින් වැඩි කරගන්න එක සතෙකුට දෙන්න ඕනේ මෙච්චර. හරි. කිලෝ 1කින් වැඩි කරගන්න එක සතෙකුට කොච්චරක් දෙන්න ඕනේද? හරි. 1.42 කිලෝ. හරි. එතකොට කැම දෙන්න ඕනේ 1.42 කිලෝ. හරිද? right. මේ කිලෝ 1කින් වැඩි කරගන්න. අහන්නේ සතයි බර කිලෝ 2කින් වැඩි කරගන්න. නම් මේක 2කින් වැඩි කරගන්න. කිලෝ 1කින් වැඩි කරගන්න මෙච්චර කන්න දෙන්න ඕන 2කින් බලන්න. හරි මේක 2කින් වැඩි කරගන්න. සතු ගන්නේ 50. හරි එතකොට 50 සතු ගන්න 50යි. ඔව් සතු 50යි. හරි එතකොට 50 දෙක මෙතනම 100ක් වෙනවා. එතකොට මේක 100න් වැඩි කරගන්න. හරි. 100න් වැඩි කළා දැම්මම හරි. එතකොට කිලෝ 142ක් දෙන්න. හරි. කිලෝ 142ක් දෙන්න. හරි. right. හරිද? හරි. එතනින් ඔන්න ව්‍යුහගත කොටස ඉවරයි. හරි. ව්‍යුහගත කොටස ඉවරයි. right. හරි ඊළඟට අපි යමු රචනා කොටස ගැන කතා කරන්න. හරි රචනා ප්‍රශ්න ටික බලන්න. ගන්න අපි ගිය සතියේ රචනා ප්‍රශ්න හතරක් කතා කරලා තියෙනවා. ඒකට අද පස්වෙනි ප්‍රශ්නේ ඉඳලා යන්න. නෑ ගිය සතියේ රචනා ප්‍රශ්න තුනක් කතා කරලා. ඒකට අද හතරවෙනි ප්‍රශ්නේ ඉඳලා යන්න. හතරවෙනි ප්‍රශ්නේ ඉඳලා යන්න. හරි බලමු. මෙන්න මෙහෙම බලන්න හතරවෙනි ප්‍රශ්නේ කියන උදේ. භෝගෝගාව කෙරෙහි අයහපත් දේශගුණයෙහි බලපෑම ලියා. එම බලපෑම අවම කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග ලයිස්තුගත කරන්න. හරි. දැන් මෙහෙමයි. දැන් එන්නේ ටිකක් අපි වෙනස් විදිහේ ප්‍රශ්න ලියන්න ඕනේ. හරිද? හරි. ඒතර මේක ඇවිල්ලා විභාගයේ ටාගට් කරගෙනම යන පේපර් ක්ලාස් එක. හරි. ඒතර විභාගයේ ටාගට් කරගෙන අපිට පොඩි කාලයක් තියෙන. ඒතකොට ඒ ටිකට විභාගෙම ටාගට් කරගෙන මේ ප්‍රශ්න ටිකක් ලියන්න ඕනේ. ටිකක් වෙනස් විදිහේ ප්‍රශ්න වෙන්නත් ඕනේ මේ. හරි. ඒතර බලන්න මෙහෙම කියනවා. භෝගෝගාව කෙරෙහි අයහපත් දේශගුණයෙහි බලපෑම ලියා එම බලපෑම අවම කරන්න. හරි එතකොට අයහපත් දේශගුණය ගැන කතා කරලා ඒකේ බලපෑම මොකද්ද කියලා කියන්න. හරි බලපෑම කියලා ඉවරලා ඒ බලපෑම අවම කරන්න අපිට කරන්න පුළුවන් දේවල් ටිකක් කියන්න. හරිද? right. හරි එතකොට මෙන්න මෙහෙම කියන්න. හරි. එතකොට මේකේ කීවර්ඩ් එක වෙන්නේ දේශගුණය කියනවා. හරි දේශගුණය කියන එක තමයි කීවර්ඩ් එක වෙන්නේ. එතකොට දේශගුණය හැඳින්වීමක් කරන්න ඕනේ මෙතන.
දේශගුණය ගැන පොඩි හැඳින්වීමක් කරන්න ඕන. හරි. ඒතකොට මෙන්න මම කියන්න ඕනේ දේශගුණය කියලා කියන්නේ මොකද්ද? හරි. කාලගුණික දත්ත දිගු කාලීනව හැදෑරීමෙන් හඳුනාගත් තත්ත්වයට තමයි අපි කියන්නේ මොකද්ද? හරි. දේශගුණය කියලා. හරි. ඒතකොට ඒ ලියලා තියෙන්න ඕනේ දේශගුණය යන්නේ කාලගුණික දත්ත දීර්ඝ කාලීනව හැදෑරීමෙන් හඳුනාගත් තත්ත්වය. හරි. දේශගුණය යන කාලගුණික දත්ත දීර්ඝ කාලීනව හැදෑරීමෙන් හඳුනාගත් තත්ත්වය. පැහැදිලිද? හරි. එතකොට ඒක තමයි දේශගුණය කියලා කියන්නේ. හරි. ඊට පස්සේ මේකේ බලපෑම බලමු. බලපෑම අවම කරන්න මොකද්ද කරන්න පුළුවන් කියලා බලමු. හරිද? හරි. එතකොට අපි ඉස්සෙල්ලාම කතා කරමු වර්ෂාපතනය ගැන. හරි වර්ෂාව ගැන. හරි. අධික වර්ෂාව කොහොමද මේකට බලපාන්නේ? හරි. රයිට්. භූගෝලයට කොහොමද අධික වර්ෂාපතනය බලපාන්නේ? එතකොට එකක් තමයි මෙහෙම. අධික වර්ෂාපතනය මෙන්න මේ ලියන්න පුළුවන්. ශාක දැන් මේක දෙකකට බෙදාගත්තා නම් හරි. ඔයාලා දැන්ට කටුරු උත්තර ලියා ගන්න. හරි. සාමාන්‍ය පේපර් එක ලියනකොට බලපෑම ලියලා ඉවරලා අවම කරන්න ගන්න පුළුවන් ක්‍රියාමාර්ග ලියන්න. හරි. දැන්ට මම ඕනනම් මේක දෙකට බෙදලා කියන්නම්. එතකොට එක පැත්තක දාගන්න බලපෑම අනිත් පැත්ත දාගන්න අවම කිරීමට කරන්න පුළුවන් දේවල්. හරි. එතකොට ලේසියිනේ උත්තරේ ලියා ගන්න. හරි. රයිට්. එතකොට එකක් ලියන්න පුළුවන් මෙහෙම. අධික වර්ෂාපතනයෙන් හින්දා වෙන බලපෑම මොනවද? ශාක ඇදවට. හරි. ගස් පෙරලෙනවා. ඊට අමතරව පත්‍ර ඉරී යනවා. ඒ කියන්නේ යාන්ත්‍රික හානි වෙන්න පුළුවන්. හරි. ඊළඟට තව හරි මල් සහ ඵල හැලී යන්න පුළුවන්. හරි. ඊළඟට රෝග පලිබෝධ පැතිරීම වැඩි වෙන්න පුළුවන්. ඒතර අන්න ඒ වගේ දේවල් ලියන්න පුළුවන් අධික වර්ෂාපතනය වෙන බලපෑම් විදිහට. හරි. ඒකට කියන්න පුළුවන් අධික වර්ෂාපතනය. ශාක ඇද වැටීම, යාන්ත්‍රික හානි සිදුවීම, ශාක ඇද වැටීම, යාන්ත්‍රික හානි සිදුවීම, මල් හා ඵල හැලී යාම, මල් හා ඵල හැලී යාම, රෝග සහ පලිබෝධ ව්‍යාප්තිය සිදුවිය හැකියි. රෝග සහ පලිබෝධ ව්‍යාප්තිය සිදුවිය හැකියි. හරිද? ඒතර අවම කරන්න පුළුවන් දේවල් තමයි ආරක්ෂිත ගෘහ තුල වගා කරනවා. ඒතර ආරක්ෂිත ගෘහයක් ඇතුළේ වගා කරනකොට ආරක්ෂිත ගෘහයක් කියමු හරිතාගාරයක් වෙන්න පුළුවන්, පොලිතින් ගෘහයක් වෙන්න පුළුවන්. ඒක වර්ෂාපතනයේ බලපෑමක් නෑ. හරි. ඒතොර ලියන්න පුළුවන් ආරක්ෂිත ගෘහ තුල වගා කිරීම කියලා දාන්න පුළුවන්. අවම කිරීමට. හරිද? ඊළඟ තව බලපෑමක් තමයි දැන් ඔය කිව්වේ අධික වර්ෂාපතනය. හරි. ඒතොර වැස්ස අඩු වුණාම ඒ කියන්නේ නියම් තත්ත්වයක් තිබුණාම. හරි. ඒතොර තව එකක් තමයි නියම් තත්ත්වයක් තියෙන්නේ. හරි. නියගයක්. ඒතොර ඒ වගේ වෙලාවට මොකද්ද කරන්නේ? හරි. ඒතොර නියගයක් කරනකොට ගොඩක් වෙලාවට අපි කියන්නේ දැන් සාමාන්‍යයෙන් ඔය අපි ගත්තාම ජල සම්පාදක. හරි. ඒතොර මතු පිට ජල සම්පාදනය වගේ දෙයක් කරන්න බෑ නියම් කාලේ. හරි. ඇයි? වතුර අපතේ යන වැඩි. හරි. ඒතොර අපි හැම වෙලාවෙම කියන්නේ මේ වගේ අවස්ථාවලදී වඩාත්ම කාර්යක්ෂම. කියන්නේ අඩුවෙන්ම ජලය යොදාගෙන ශාකයට ඕන කරන ජලය දෙන්න පුළුවන් ක්‍රමවේදයක් තමයි ශුද්ධ ජල සම්පාදනය. ඒ කියන්නේ බිඳු සහ විසිරි. හරි. එතකොට ඒවා යොදා ගන්න එක තමයි හොඳම දේ. හරි. එතකොට ඒක ලියන්න පුළුවන් ශුද්ධ ජල සම්පාදනය වැනි ජල සංරක්ෂක ජල සම්පාදන ක්‍රම භාවිත. ශුද්ධ ජල සම්පාදනය වැනි ජල සංරක්ෂක ජල සම්පාදන ක්‍රම භාවිත. ඒක ගන්න පුළුවන්. ඊළඟ තායක වැසි ජලය රැස් කර තබා ගැනීමක් කරන්න පුළුවන්. වැසි ජලය රැස් කර තබා ගැනීම. මේකට විසඳුම හරි මේ බලපෑම අවම කරන්න පුළුවන් දේ. හරි. එතකොට ඒ වල නියම තත්ත්වය තියෙනවා. එතකොට තව එකක් ගන්න පුළුවන් ඕකෙම ලැබෙන වැස්සේ ප්‍රමාණය අඩු වෙයි. වැස්ස වහිනවා. හරි. එතකොට නියගයක් නෙවෙයි වහිනවා. හරි. හැබැයි වර්ෂාපතනයේ ප්‍රමාණය අඩුයි. හරි. ඒකත් අපිට මේකෙදි ගන්න පුළුවන්. හරි. වගා භූමිය වලට ලැබෙන වර්ෂාපතනය අඩු වෙයි. වගා භූමිය වලට ලැබෙන වර්ෂාපතනය අඩු වෙයි. වගා භූමිය වල ලැබෙන වර්ෂාපතනය අඩු වෙයි. එතකොට ඒකෙදි ගන්න පුළුවන් මෙන්න මේ වගේ ක්‍රියාමාර්ග ගන්න පුළුවන් එකක් තමයි අඩු ජල අවශ්‍යතා සහිත බොහෝ වගා කිරීම. අඩු ජල අවශ්‍යතා සහිත බොහෝ වගා කිරීම. අඩු ජල අවශ්‍යතා සහිත බොහෝ වගා කිරීම. තව ගන්න පුළුවන් නියම් ප්‍රතිරෝධී බොහෝ වගා. නියම් ප්‍රතිරෝධී. හරි. කියන්නේ සම්පිරන් ඒවට ඔරොත්තු දෙන බොහෝ වගා කරන්න පුළුවන්. හරි. ඒතර ඒක උඩ එකටත් ගන්න පුළුවන්. නියම් තත්ත්ව ඇතිවීම කියන එකටත් ඒක ලියන්න පුළුවන්. හරි. නියම් ප්‍රතිරෝධී බොහෝ වගා කියන එක ලියන්න පුළුවන්. right. හරි ඊළඟට තව ආය වුණා කියන්න පුළුවන් නිසි කාලට වර්ෂාව නොලැබේ. හරි වැස්ස හම්බ වෙනවා. හැබැයි ඕනේ කාලට වැස්ස නැහැ. තේරුණාද? නිසි කාලට වර්ෂාව නොලැබේ.
හරි එතකොට ඒකටත් අපිට ගන්න පුළුවන් ශුද්ධ ජල සම්පාදනය වගේ ජල සැපයීම ක්‍රම යොදා ගැනීම ගන්න පුළුවන්. ඒ කියන්නේ ජල භාවිත කාර්යක්ෂමතාව වැඩි වතුර අපිට යන්නේ නැති ක්‍රම යොදා ගන්න පුළුවන්. හරි රයිට් ඊළඟ තව එකක් ගන්න පුළුවන් මේ අහිතකර දේශගුණික බලපෑමක් විදිහට. හරි අධික ආලෝක තීව්‍රතාව. අධික ආලෝක තීව්‍රතාව එහෙම නැත්නම් අධික උෂ්ණත්වය ගන්නත් පුළුවන්. හරි අධික ආලෝක තීව්‍රතාව නැත්නම් අධික උෂ්ණත්වය. හරි අධික ආලෝක තීව්‍රතාව නැත්නම් අධික උෂ්ණත්වය. හරි මේ දෙකෙන් මොකක්ද ඉවත් කමන්නේ. රයිට් හරි එතකොට ඒවට ඒව අවම කරන්න ගන්න පුළුවන් ක්‍රමවේද විදිහට ගන්න පුළුවන් වසුන් යෙදී. වසුනක් යොදන්න පුළුවන්. ඊළඟට සෙවණ කිරීම ගන්න පුළුවන්. අපිට පුළුවන් සෙවණක් දෙන්න. නැත්නම් සෙවණ ගෘහ භාවිත. සෙවණ ගෘහ. කළු පාට දැල් දාලා කළු පාට නෙට් එක දාලා හදාන්නේ සෙවණ ගෘහ. එතකොට ලැබෙන ආලෝක තීව්‍රතාව අඩු කරනවා. ඊළඟ තව එකක් වුණා ගන්න පුළුවන් අඩු උෂ්ණත්වය. එහෙම නැත්නම් අඩු සාපේක්ෂතාව. හරි. උෂ්ණත්වය අඩුයි. සීතලයි. එහෙම නැත්නම් සාපේක්ෂතාව අඩුයි. හරිද? එතකොට ඔය දැන් ඔය සීතල තත්ත්වයේ හින්දාමනේ ඒ කියන්නේ උෂ්ණත්වය අඩු වීම හින්දාමනේ ඔය යුරෝපීය රටවල හරිතාගාර කියන සංකල්පය ආවා. හරි හරිතාගාර කියන්නේ හරිතාගාරයක් ඇතුළ අපි ගත්තාම ඒක ඇතුළේ උෂ්ණත්වය වැඩි. හරි. එතකොට එතනදී ගන්න පුළුවන් එකක් හරිතාගාරයක් නැත්නම් පොලිතින් ගෘහ තුළ වගා කරනවා. හරි හරිතාගාරය තුළ එහෙම නැත්නම් පොලිතින් ගෘහය තුළ වගා කරන්න පුළුවන්. ගැටලු මොනවා හරි දිනනවා නම් chat එකේ දාන්න. හරි. බලමු. හරි. ඊළඟ තව එකක් අධික සුළං. එකක් ගන්න පුළුවන් අධික සුළං වැඩි. හරි අධික සුළං. right එතකොට සුළං වැඩි වීම භෝගවකට බලපාන. හරි. එතකොට ඒවට කරන්න පුළුවන් දේවල් මොනවද? එකක් සුළං බාධක යොදන්න පුළුවන්. හරි. අපි හිතමු ක්ෂේත්‍රය තියෙනවා කියලා ළඟ. ඒතකොට ක්ෂේත්‍රයට කිට් වෙන අපිට උනන්න පුළුවන් ගස් වැටියක් ඉදිකරන්න. හරි. එතකොට කෙසෙල් ගස් ටිකක් උනන්න පුළුවන්. හරි. හැබැයි තද සුළඟක් එනවා නම් කෙසෙල් බෑ. එතකොට ගොඩක් වෙලාවට තේක් වගේ ශාක වැටියක් දාන්න වෙනවා. එතකොට සුළඟක් එනවා නම් ඒ ගස් වැටියේ වැදිලා සුළඟ කැඩිලා ඒකේ වේගය අඩු වෙලා තමයි එන්නේ. හරි. ඒතර අපි ඒකට කියනවා සුළං බාධකයක් කියලා. හරි. සුළං බාධකය යොදන්න පුළුවන්. ඊළඟ තයිලක් උසින් අඩු භෝගය යොදා ගන්න ඕන සුළඟ වැඩි. හරි. මොකද උසින් වැඩි භෝග තිබ්බොත් ඒවා පෙරලෙන්න බෑ. හරි. දැන් ඔය මේ අලුත් සාල් ප්‍රභේද V ප්‍රභේද එහෙමනේ. හරි. අලුතෙන් එන V ප්‍රභේද ගත්තාම මේ පඳුරු උසියන්නේ. පඳුරු මිටි, ගුවන් ශාකයේ මිටි. එතකොට සුළඟක් ආවට පෙරලෙන්න තියෙන හැකියාව වඩා. හරිද? right එතකොට සුළං බාධක යොදා ගැනීම ගන්න පුළුවන්. එහෙම නැත්නම් උසින් අඩු භෝග වගාවක් යොදා ගන්න පුළුවන්. හරි භෝග ප්‍රභේදය යොදා ගන්න පුළුවන්. හරි. ඊට තව එක අධික වාෂ්පීකරණ. අධික වාෂ්පීකරණ. හරි. right. එතකොට ඒකටත් යොදන්න පුළුවන් එකක් වසුන් යෙදීමක් ගන්න පුළුවන්. හරි. වසුනක් යෙදුවම වාෂ්පීකරණය අඩු වෙනවා. සහ ඊට අමතරව ගෘහ තුල වගාවක් යොදා ගන්න පුළුවන්. හරි. ගෘහ තුල වගාවක් යොදා ගන්න පුළුවන්. හරිද? right. එතකොට ඒකට මම කරුණු සාමාන්‍යයෙන් කරුණු පහක් විතර තමයි ඔකට බලන්නේ. එතකොට මම ඔගේ කරුණු 8ක් කිව්වා. හරි කරුණු 8ක් කිව්වා. එතකොට වල ලියලා තියෙන්න ඕනේ, බලපෑම ලියලා තියෙන්න ඕනේ සහ ඒක අවම කරගන්න ගන්න පුළුවන් ක්‍රමවේදය ලියලා තියෙන්න ඕනේ. හරිද? සහ එතකොට ඒකේ කීවර්ඩ් එක විදිහට හැඳින්වීමක් දෙන්න. හරි. හරි ඊළඟට පස්වෙනි එක බලමු. මෙන්න මෙහෙම. හරි. ඒක බීජපත්‍රී බීජ සහ ද්විබීජපත්‍රී බීජ අතර වෙනස්කම්. හරි. ඒක බීජපත්‍රී බීජ සහ ද්විබීජපත්‍රී බීජ අතර වෙනස්කම්. right. හරි. එතකොට සාමාන්‍යයෙන් අපි ඔකේ වෙනස්කම් තුනයි කතා කරන්නේ ප්‍රධාන වශයෙන් වෙනස්කම් තුනයි කතා කරන්නේ. එතකොට මෙහෙම එකක් ඇහුවම හරිද? දැන් ගොඩක් වෙලාවට මේ වගේ ප්‍රශ්නයක් ඇහුවොත් වෙනස්කම් ටිකයිනේ තියෙන්නේ. එතකොට ඒ වගේ ලාක ගොඩාක් වෙලාවට රූප සටහනක් බලන්න. හරි. එහෙනම් නැත්නම් මෙහෙමත් ප්‍රශ්න අහන්න පුළුවන් පැහැදිලිව නම් කළ රූප සටහනක් ඇතුළේ මේක විස්තර කරන්න කියලා කියනවා. එතකොට එහෙම වුණොත් අනිවාර්යෙන් රූප සටහන ඇතුළේ ඉවරලා විස්තර කරන්න ඕනේ. හරිද? හරි රූප සටහනක් කියනවා කියලා කියන්නේ විස්තර කිරීම ටිකක් අඩුයි. ඒක මතක තියාගන්න. හරි. මොකද රූප සටහනකට අපි වැඩි කාලයක් ගන්න ඕනේ. හරි. එතකොට සාමාන්‍ය එක බීජපත්‍රී බීජයක් ගත්තහම මේකේ මේකට
බීජවර්ණය ලකුණු කරන්න පලාවර්ණය ඊළාට මෙයාගේ භ්‍රූණ කෝෂයක් පැහැදිලිව අඳුර ගන්න පුළුවන්. මෙන්න මේ ටිකේ මෙයාගේ ආහාර කවදාවත් තියෙන්නේ तर මේක තමයි මෙයාගේ තියෙන බීජ පත්‍රය. බීජ පත්‍රය ඊළඟට මෙන්න මේ කොටස බීජාග්‍රපය වෙනවා. ඊළඟට අපිට මෙතන අක්ෂස්ත විභාජකය තියෙනවා. අක්ෂස්ත විභාජකය ඊළඟට බීජ මූලය තියෙනවා. දැන් මූලය තියෙන කොටස මේ ටිකේ මූලාග්‍ර කොපුව තියෙනවා. මූලාග්‍ර කොපුව තියෙනවා. හරිද? ඒතර මෙන්න මේ රූපේ නම් මේ රූපේ ඇඳලා ඉවරලා නම් කරන්න ඕනේ. හරි මේ වෙලාවේ ඒක බීජ පත්‍රිකයක්. හරි ඒතර මේක ඇඳ ගන්න මම ඊළඟට ද්විබීජ පත්‍රිකයක් ඇඳලා දෙන්නම්. Okay. Right. දැන් මේම රූප සටහන කියමු දුන්නා ගොඩාක් වෙලා ආරම් මේවා අඳින්න බෑ. එතකොට ගෙදරදී මේ රූප සටහන ඇතුලේ ඉවරලා ප්‍රැක්ටිස් කරලා යන්න ඕනේ. විභාග දුන්න ගමන් ඉක්මනට ඇතුලේ දාන්න. හරි. මොකද මේක තප්පරයේද දෙකද බව ඒක බව වටිනවා විභාග. දැන් පොඩි කාලේ බව වටිනවා. හරි. ඒතර මේව ඇඳලා හොඳට උරු වෙලා යන්න ඕනේ. හරි. දීපුවම ඉක්මනට අඳින්න. හරි. ඔයත් එක්කම ද්විබීජ පත්‍රිකයක් ඇදලා දාන්න ඕනේ. ඇත්තට මේකෙත් මෙන්න මේ කොටස් ටික නම් කරන්න ඕනේ. මේක දාන්න ඕනේ බීජ මූලය. ඊපස්සේ මේ කොටස බීජාංකුරය. මේක බීජාධරය. මේක බීජ පත්.
හරිද right එදකම එක ප්‍රමාණයට වෙන්න හොඳගන්න හරි තියෙන එකේ අනේ right හරි නම් ඔන්න දැන් අපි කතා කරමු මෙයාලගේ වෙනස්කම් ගැන හරි වෙනස්කම් ගැන ඒතකොට ඒක බීජ පත්‍රිකයේ ලියන්න පුළුවන් බීජ පත්‍ර එකයි තිබ්බේ කලින් අද ගෲප් එක හරි ඒක බීජ පත්‍රිකයේ බීජ පත්‍ර එකක් ඇත හරි ඒතකොට ද්විබීජ පත්‍රිකයේ ලියන්න පුළුවන් පැහැදිලිව හඳුනාගත හැකි බීජ පත්‍ර දෙකක් ඇත හරි බීජ පත්‍ර දෙකක් හරි දැන් ද්විබීජ පත්‍ර එකක් පැලවෙනකොට අපි දකිනවනේ පියලි දෙකකට වෙනවා හරි බීජ පත්‍ර දෙකක් තියෙනවා හරිද දැන් පොල්ගෙඩියක් පැලවෙනකොට අපි එහෙම දකින්නේ හරි right ඊළඟට ඒක බීජ පත්‍රිකයේ භ්‍රූණ පෝෂයක් තියෙනවා හරිද භ්‍රූණ පෝෂයක් තියෙනවා ඒක බීජ පත්‍රිකයේ හරි ඒතර ඒක තමයි ආහාර තැන්පත් වෙලා තියෙන්නේ හරි ඒතර ලියන්න පුළුවන් භ්‍රූණ පෝෂයක් පිහිටයි එහි ආහාර තැන්පත් වෙනවා භ්‍රූණ පෝෂයක් පිහිටයි එහි ආහාර තැන්පත් වෙනවා භ්‍රූණ පෝෂයක් තියෙනවා ඒකේ ආහාර තියෙනවා හරි ඊළඟට ද්විබීජ පත්‍රිකය ලියන්න පුළුවන් හරි පර්ණත බීජ ගත්තාම පර්ණත බීජ වල භ්‍රූණ පෝෂයක් නැහැ හරි බීජේ ලපටි කාලේ භ්‍රූණ පෝෂයක් තියෙනවා ඒතකොට ක්‍රමක්‍රමයෙන් මේ බීජ වර්ධනය වෙනකොට භ්‍රූණ පෝෂය ක්ෂීණ වෙනවා නැති වෙලා හරි ඒක භ්‍රූණ පෝෂයක් නැහැ පර්ණත බීජ. ඒතකොට ඒක ඒ පර්ණත බීජ කියන එක වචනයම දාලම ලියන්න. පර්ණත බීජ වල භ්‍රූණ පෝෂයක් නැත. හරි භ්‍රූණ පෝෂයක් නැත. ඒතර ආහාර තැන්පත් වෙලා තියෙන්නේ බීජ පත්‍ර. හරි බීජ පත්‍ර වල ආහාර තැන්පත් තියෙන්නේ. මේ තමයි බීජ පත්‍ර දෙකේ තමයි ආහාර තැන්පත් වෙලා තියෙන්නේ. හරි ඊළඟට ඒක බීජ පත්‍රිකයේ තියෙන විශේෂත්වය තමයි හරිද බීජාවරණය පලාවරණයත් එක්ක තදට බැඳලා තියෙනවා ඔය දෙක වෙන් කරලා අඳුර ගන්න බෑ අපි ඔකට කියනවා කාර්යෝපසයක් කියලා හරි එතකොට ඔය දෙක වෙන් කරලා අඳුර ගන්න බැරි තරමට තදට බැඳලා තියෙනවා හරි එතකොට ඒකත් කියන්න පුළුවන් හරි බීජාවරණය පලාවරණය සමග තදින් බැඳී ඇත ඒක බීජ පත්‍රිකයක හරි බීජාවරණය පලාවරණය සමග තදින් බැඳී ඇත බීජාවරණය පලාවරණය සමග තදින් බැඳී ඇත. ද්විබීජ පත්‍රිකයේ බීජාවරණය හා පලාවරණය පැහැදිලිව වෙන් කරගත හැකියි. හරි බීජාවරණය හා පලාවරණය පැහැදිලිව වෙන් කරගත හැකියි. පැහැදිලිව වෙන් කරගන්න පුළුවන්. හරි එතකොට ඕකේ ලකුණු දෙනවා වෙනස්කම් සටහන් කරන එකට ලකුණු තියෙනවා. රූප සටහන අඳින එකට ලකුණු තියෙනවා සහ රූප සටහන නම් කරන එකට ලකුණු තියෙනවා. හරි එතකොට රූප සටහන ඇඳීමට වෙනම ලකුණු හම්බ වෙනවා. නම් කරන එකට වෙනම ලකුණු හම්බ වෙනවා. ඒකින්ද රූප සටහනක් හරි වැදගත් විභාගෙක. අහුවොත් අනිවාර්යයෙන්ම අදලා නම් කරන්න ඕනේ. අඳින එකටයි නම් කරන එකටයි දෙකටම ලකුණු තියෙනවා. හරි. පැහැදිලි. හරි. දැන් අපි යන්න මෙන්න මේ කොටස. 6 වෙනි ප්‍රශ්න. right. මෙන්න මෙහෙම කියනවා. බාඩු ඔන්න සත්ව පාලනයේ ප්‍රශ්නයක් දීලා තින්නේ. ප්‍රසූතිය දක්වා ගැබ් දෙනුන් පාලනයේදී සැලකිලිමත් යුතු කරුණු විස්තර කරන්න කියලා කියනවා. හරි. ප්‍රසූතිය වෙනකල් ගැබ් දෙනුන් පාලනය කරනකොට සැලකිලිමත් යුතු කරුණු. හරිද? right. හරි. එතකොට මේකේ කීවර්ඩ් එක විදිහට හඳුන ගන්න ඕනේ හැඳින්වීමක් දෙන්න ඕනේ. ගැබ් දෙනුන් කියන එක තමයි හැඳින්වීම. හරි. එතකොට ගැබ් දෙනක් කියන එකට හැඳින්වීමක් දෙන්න ඕනේ. එතකොට ගැබ් දෙනක් කියලා අපි හඳුන්වන්නේ සිංචනයෙන් දින 21ත් 42ත් අතර කාලයේදී. හරිද? ඒක එහෙම ලියාගන්න. සිංචනයෙන් දින 21ත් 42ත් අතර කාලයේදී නැවත මද ලක්ෂණ නොපෙන්වන දෙනුන්. නැවත
මද ලක්ෂණ නොපෙන්වන දෙනුන් ගැප් දෙනුන් ලෙස හඳුන්වනු ලැබේ. හරි. සිංචනයෙන් දවස් 21ක 42 4 කාලයේදී නැවත මද ලක්ෂණ නොපෙන්වන සත්තු. හරි. ඒතකොට එයාලා තමයි අපි සලකන්නේ හරි ගැප් දෙනුන් කියලා. හරි. රයිට්. එතකොට මේ කාලේදී සැලකිලිමත් වෙන්න ඕනේ කරුණ එහන්නේ. හරි. එතකොට එකක් ලියන්න පුළුවන් නියමිත පරිදි පෝෂණය කිරීම. හරි. එතකොට මේ කාලේ සතෙක්ගේ පෝෂණ අවස්ථාව වෙනස් වෙනවා. හරි. දැන් මේ දින පැටියෙක් මේ උපදවන්න ඉන්නේ. හරි. පැටියෙක් බිහි කරන්න ඉන්නේ. එතකොට එයාගේ පෝෂණ අවස්ථාව වෙනස් වෙනවා. හරි. නියමිත පරිදි පෝෂණය කිරීම. හරි. එතකොට ඒකෙදී අපි කියන්න ඕනේ මෙන්න මේ කරුණු වැදගත්. හරිද? කල්ල වර්ධනයට හා කිරි නිෂ්පාදනයට ප්‍රමාණවත් පෝෂක සපයී ආහාර සලාකයක් දෙන්න ඕනේ කියලා කියන්නේ. හරි. කල්ල වර්ධනයටයි කිරි නිෂ්පාදනය මේ සතා දැන්ටම කිරි දෙනක් නම්. හරි. එතකොට මේ සතාගෙන් කිරිත් ගන්නවා සතාගේ ඇඟ ඇතුලේ කල්ලිකුත් වර්ධනය වෙනවා. ඔය දෙකටම හරි ප්‍රමාණවත් පෝෂණයක් තියෙන ආහාර සලාකයක් දෙන්න ඕනේ කියලා කියන්නේ. හරි. right. ඊළඟට මේ සත්තුන්ගේ කැල්සියම් අවශ්‍යතාව, මැග්නීසියම් අවශ්‍යතාව, ෆොස්ෆරස් අවශ්‍යතාව ඒව වැඩි වෙනවා. ඇක්චුලි නිපදවනවනේ. හරිද? ඊට අමතරව කල්ලේ හැදෙනවා. හරිද? එතකොට මේ අවශ්‍යතාවයට හරි ගුණාත්මක khනිජ මිශ්‍රණයක් එකතු කරන්න ඕනේ කෑමට. ඒකට ඒකත් කියලා තියෙන්න ඕනේ. වැඩි වෙන කැල්සියම්, ෆොස්ෆරස්, මැග්නීසියම් අවශ්‍යතාව සඳහා වැඩි වෙන කැල්සියම්, ෆොස්ෆරස්, මැග්නීසියම් අවශ්‍යතාව සඳහා ගුණාත්මක khනිජ මිශ්‍රණ සපිය යුතුයි. හරි ගුණාත්මක khනිජ මිශ්‍රණ සපයන්න ඕනේ. හරි. ඊළඟට තව එකක් අපිට ලියන්න පුළුවන්. ඒතකොට ඒල පළවෙනි එක නියමිත පරිදි පෝෂණය කිරීම කියන එක. ඊට පස්සේ තව එකක් ලියන්න පුළුවන්. ප්‍රසූතියට මාස 2කට පෙර කිරි වැරීම. කිරි ගන්න එක නවත්තන්න. අපි ඔකට කියනවානේ වියලි කාලයක් කියලා. හරි. ප්‍රසූතියට මාස 2කට පෙර කිරි වැරීම. හරි. ඒතර පැටිය බිහි කරන්න මාස 2කට කලින් අපි කිරි ගන්න එක නවත්තනවා. හරි. එතකොට ඒකෙන් කරන්නේ වැඩෙන කල්ලයට පෝෂණය වුණේ. හරි. එතකොට මේ පෝෂණයක් දෙනවා ඊළඟ කිරි මුරේට. හරිද? පෝෂණය ඇඟ ඇතුළේ ඉතිරි කර ගැනීමක් කරනවා. හරි. එතකොට මේ කාලේදී අපි හඳුන්වන්නේ වියලි කාලයක් කියලා. හරි. වියලි කාලය. රයිට්. සතාගෙන් මව සතාගෙන් කිරි ගන්න නැහැ. රයිට්. ඒක යටතේ මෙහෙම ලියන්න පුළුවන්. මෙමගින් වැඩෙන කලලය සඳහාත් ඊළඟ කිරිමුරේ සඳහාත් අවශ්‍ය පෝෂක ශරීරයේ තැන්පත් කරගත හැකි අතර බුරුල්ලේ ගෙවී ගිය පටක අලුත් වැඩියක් කරන්න. බුරුල්ලේ ගෙවී ගිය පටක අලුත් වැඩියක් කරන්න. හරි. බුරුල්ලේ ගෙවී ගිය පටක තියෙනවා නම් ඒවා අලුත් වැඩියක් කරන්න. හරි. right. ඊට පස්සේ කියන්නත් උන් මේ කාලේ මොකක් කියලා හඳුන්වනවද? වියලි කාලය කියලා හඳුන්වනවා. ඒකට ඒකත් ලියන්න මෙම කාලය වියලි කාලය නම් වේ. මේ කාලයට අපි කියනවා වියලි කාලය. මෙම කාලය වියලි කාලය නම් වේ. හරි. ඒත් මේ කාලයට අපි කියනවා වියලි කාලයක් කියලා. හරි. ඊළඟට තව වැදගත් කාරණාවක් තමයි තෙරපීම් හා ලිස්සා වැටීම් වලින් ආරක්ෂා කිරීම. හරි. එකත් ලියලා දාගන්න තෙරපීම් හා ලිස්සා වැටීම් වලින් ආරක්ෂා කිරීම. හරි. සතෙක් තෙරපෙන්න පුළුවන්, ලිස්සලා වැටෙන්න පුළුවන්. හරි. ඒ කියන්නේ ගව නිවාසවල ගෙබිම හදනකොට හරි ගෙබිම හදනකොට ලෙස්සන් නැති වෙන විදිහට හදන්න. ලෙස්සින් පුළුවන් තරම් අවම වෙන විදිහට හදන්න ඕනේ. හරි. අනිත් එක සතා ගැබ් දෙනක් නම් අනිත් සත්තුන්ගෙන් වෙන් කරලා තියෙන එක හොඳයි. මොකද හරක් පට්ටිය පිටින් ඉන්නකොට හරක් පට්ටිය හැසිරීමෙන් මේ සතා තෙරපෙන්න පුළුවන්. හරි. ඒ වුණොත් භූමියට හානි වෙන්න පුළුවන්. කල්ලයට හානි වෙන්න පුළුවන්. right. එතකොට ඒක ලියලා දාගන්න මෙහෙම. ගව නිවාස තුල ගෙබිම ලිස්සායම් අවමන පරිදි සැකසීම හා වෙනත් සතුන්ගෙන් වෙන් කර තැබීම
වෙනත් සතුන්ගෙන් වෙන් කර තැබීමෙන් තෙරපීම් වළක්වා ගත හැකියි. තෙරපීම් වළක්වා ගත හැකියි. හරි. එතකොට මේ හේතු නිසා හරි එකක් ලිස්සලා යම අඩු කරන්නත් පුළුවන්. හරි. තෙරපීම් අඩු කරගන්නත් පුළුවන්. හරි. රයිට්. ඊළඟට තව කාරණාවක් ලියන්න පුළුවන්. මේ කාල සීමාවේ වැදගත්ම වෙන දෙයක් තමයි ජලයේ ප්‍රමාණවත් තරම් ලබා ගන්න. සතුන්ට ඇත්තටම වතුර බොන්න දෙන්න. හරි. නැත්නම් සතා විජලනය වෙන්න පුළුවන්. හරි. ජලයේ ප්‍රමාණවත් තරම් ලබා දී. ජලයේ ප්‍රමාණවත් තරම් ලබා දීම. හරි. එතකොට අපිට ඒක යටතේ ලියන්න පුළුවන් සතුන් විජලනය වීම වළක්වා ගැනීම සඳහා මේ වැදගත්. හරි. සතු විජලනය වෙන එක වළක්වා ගන්න මේක වැදගත්. හරි. ඊළඟ දැන් ප්‍රසූතිය කිට් වෙනකොට ගෙබිම සූදානම් කරන්න ඕනේ. හරි. දැන් ගෙබිම කඩතුළු එහෙම තියෙනවා නම් ගල් කැට එහෙම තියෙනවා නම් ඒවා අයින් කරන්න ඕනේ. කඩතුළු තියෙනවා නම් ඒවා අයින් කරලා වහලා ඊට පස්සේ මේ කුඩින් පිදුරු දාලා අතුරුණුවක් එහෙම හදන්න ඕනේ. හරිද? හරි. දැන් මොකද පැටියෙක් බිහි කරන්න සූදානම් වෙන්නේ. හරි. එතකොට ඒකත් ලියන්න පුළුවන් පියවරක් විදිහට ගෙබිම සූදානම් කිරීම. ගෙබිම සූදානම් කිරීම. ඒක ලියන්න පුළුවන් ගෙබිම කඩතුළු ඇතනම්. හරි. ගෙබිම කඩතුළු ඇතනම් බිමට පිදුරු යොදා අතුරුණයක් සැකසිය යුතුයි. අතුරුණයක් සැකසිය යුතුයි. ගල් මුල් තිබේ නම් මේවා ඉවත් කළ යුතුයි. ගල් මුල් තියෙනවා නම් ඒවා අයින් කරන්න. හරි. ගල් මුල් තියෙනවා නම් ඒවා අයින් කරන්න ඕනේ. හරි. ඊළඟ තව කාරණා. හරි. ඔන්න දැන් ප්‍රසූති ලක්ෂණ සතාගේ ඇති වෙනවා. හරි. දැන් ජල බෑගය. ඒ කියන්නේ වෝටර් බෑග් එක එනවා එළියට. හරි. එතකොට ජල බෑගය හරි සාමාන්‍යයෙන් ජල බෑගය පුපුරලා ඉවරලා හරි පැටියා ප්‍රමාද වෙන්න පරක් වෙනව නම් අනිවාර්යයෙන්ම පසු වෛද්‍යවරයෙක්ගේ උපදෙස් ගන්න ඕනේ. හරිද? රයිට්. එතකොට ඒක කියන්න පුළුවන් ප්‍රසූතිය ප්‍රමාද වේ නම් පසු වෛද්‍ය උපදෙස් ලබා ගැනීම. ප්‍රසූතිය ප්‍රමාද වේ නම් පසු වෛද්‍ය උපදෙස් ලබා ගැනීම. හරි. ප්‍රසූතිය පරක් වෙනවා නම් පසු වෛද්‍ය උපදෙස් ගන්න ඕනේ. හරි. එතකොට ඒක අටද ලියන්න පුළුවන් ජල බෑගයේ පුපුරා පැටවා බිහිවීම ප්‍රමාද වේ නම් ජල බෑගයේ පුපුරා පැටවා බිහිවීම ප්‍රමාද වේ නම් හැකි ඉක්මනින් පශු වෛද්‍ය සහාය ලබා ගත යුතුයි. හරි. මෙතන හරි. හරි. ඊළඟට සතාට ප්‍රසූතියෙන් පස්සේ සතාට සාමාන්‍ය වැදෑම හා මවුසතාට වැදෑම හා ආහාරයට ගන්න දෙන්නේ. හරි. ඒතකොට වැදෑම හා ගොඩක් වෙලාවට සතා කණ්ඩ පෙළදෙනවා. හරි. ඒතකොට සතාට මේ නොදැනෙන්නේ ඒක අයින් කරලා දාන්න ඕනේ. හරි. එහෙම නැත්නම් සතා කෑවොත් සතාගේ කිරි නිෂ්පාදනයට ඒක බලපාන. ඒතකොට මෙයානේ අපේ ගොවිපලේ මෙයානේ අපේ නිෂ්පාදකයන්. හරි. ඒතකොට මෙයාගේ කිරි නිෂ්පාදනය අඩු වෙන්න බලපානවා වැදෑම හා ආහාරයට ගත්තා. හරි. ඒතකොට ඒක ලියන්න පුළුවන් වැදෑම හා දෙනට ආහාරයට ගත නොහැකි වනසේ ඉවත් කිරීම. හරි. වැදෑම හා දෙනට ආහාරයට ගත නොහැකි වනසේ ඉවත් කිරීම. හරි. එතකොට උත්තරයක් විදිහට අපිට දෙන්න පුළුවන් වැදෑම හා ආහාරයට ගත විට කිරි නිෂ්පාදනය අඩු වෙයි කියලා. වැදෑම හා ආහාරයට ගත විට කිරි නිෂ්පාදනය අඩු වෙයි. හරිද? රයිට්. මොන ඔය ටික ලිව්වා නම් ඇති. හරිද? රයිට්. තව අමතරක් වුණොත් ලියන්න පුළුවන්. හරි. ඒතර මම ඔය ඕනෙම ටිකක් දුන්නා. හරි. ඒතර මේ ටික අපිට ලියන්න පුළුවන් උත්තරයක් විදිහට. හරි. ඊළඟට බලන්න 7 වෙනි ප්‍රශ්නේ. පේපර් එකේ 7 වෙනි ප්‍රශ්නේ. ඒතර ඔය පේපර් එකේ තියෙන අන්තිම ප්‍රශ්නේ ඕක. හරි. ඔය පේපර් එකේ තියෙන අන්තිම ප්‍රශ්නේ ඕක. ඒතර මේල දෙවෙනි පේපර් එක මේකේ වෙනකොට අපි ප්‍රශ්න රචනා ප්‍රශ්න 7ක් කතා කරලා ඉවරයි. හරිද? රයිට්. ඒතර ඒ කියනවා මේ බලන්න ඒකත් ටිකක් වෙනස් විදිහේ ප්‍රශ්නයක්. නාගරික ප්‍රදේශවල ආහාර පුරුදු වල වෙනස් වීම පාසල් ළමුන් අතර අධිපෝෂණයට දායක වන අයුරු හා එහි ඵල විපාක පැහැදිලි කරන්න. හරිද? හරි බලන්න දැන් සාමාන්‍යයෙන් විභාග වලට කාලීන දේවල්. ඒ කියන්නේ දැන් මේ කාලේ වෙන්න පුළුවන් දේවල්. හරිද? පේපර්ස් වලට දාන්න. හරි සාමාන්‍යයෙන් එහෙම දැන් විභාග පේපර් වලට කොවිඩ් වලින් එහෙම ප්‍රශ්න දාලා තියෙනවා.
හරි ඒ කියන්නේ කොවිඩ් වසංගත තත්ත්වය. ඒ කාල සීමාවලදී එන තත්ත්ව. හරි. ඒතර දැන් මේ කාල සීමාවලදී දකින්න පුළුවන් දේවල් තමයි මේ නාගරික ප්‍රදේශවල හරි දරුවන්ගේ අධිපෝෂණ තරබවරණ මහත් වෙනවා කාල වැඩි. හරිද? රයිට්. ඒතකොට අන්න ඒ වගේ එහෙම ප්‍රශ්න අහන්න පුළුවන්. හරිද? ඒතකොට මේක ටිකක් වෙනස් විදිහේ ප්‍රශ්නයක්. ඒතකොට මේකේ කීවර්ඩ් එක වෙන්නේ මොකද්ද? අධිපෝෂණය කියන එක. හරි. කීවර්ඩ් එක වෙන්නේ අධිපෝෂණය. හරි. ඒතර අපි අධිපෝෂණය කියන එකට හැඳින්වීමක් දෙන්න ඕන. හරි. chat එකේ ඉන්නවද කවුරුත්? නෑ නේ. රයිට්. ප්‍රශ්න තියෙනවා නම් දාන්න chat එකට දාන්න. හරි. රයිට්. හැඳින්වීම විදිහට මෙන්න මේව දාන්න පුළුවන්. හරි. එතකොට අධිපෝෂණය කියන එකට හැඳින්වීම දෙන්න ඕනේ. ඕනනම් ලියා ගන්න මේ විදිහට අවශ්‍ය ප්‍රමාණයට වඩා අධිපෝෂණය කියන්නේ ඒකනේ. අවශ්‍ය ප්‍රමාණයට වඩා ඉහළ කාබෝහයිඩ්‍රේට ප්‍රෝටීන් හා ලිපිඩ වැනි පෝෂක අසමතුලිතව ලැබීම තුලින් දේහයේ ඇතිවන පෝෂණ සංකූලතා තත්ත්වය අධිපෝෂණය. හරි. මෙන්න මේකට තමයි අපි කියන්නේ අධිපෝෂණයක් කියන්නේ. හරිද? පෝෂක ඕනකට වඩා ලබා ගැනීම. ඒකනේ. හරි. මේ හරියට හැඳින්වීම දෙන්න ඕනේ. එතකොට මේ හැඳින්වීමට ගොඩක් වෙලාට 50 ලකුණු 10ක් වෙනවා හැඳින්වීම. හරි. ඒ හැඳින්වීම හරි වැදගත්. හරි. හැම වෙලාවෙම විභාග ප්‍රශ්න දුන්නාම කීවර්ඩ් එක හොයාගන්න ඒකට හැඳින්වීම දෙන්න. හරි. එතකොට දැන් මේකේ අහනවා ප්‍රශ්නේ කොටස් තුනකට අහන්නේ. හරි. නාගරික ප්‍රදේශවල ආහාර පුරුදු වල වෙනස් වීම. හරි. අන්න වෙනස් වීම ලියන්න ඕනේ. හරි. වෙනස් වීම පාසල් ළමුන් අතර අධිපෝෂණයට දායක වන අය. හරි. ඒතර වෙනස් වීම ලියන්න ඕනේ. ඒක කොහොමද අධිපෝෂණයට දායක වෙන්නේ කියලා ලියන්න ඕනේ සහ ඵල විපාක ලියන්න. හරි. ඒතර ඔයාලා ලියනකොට ඔය ටික එකට ලියන්න. දැන්ට මම වගුවක් විදිහට දෙන්නම්. හරිද? කොටස් තුනකට බෙදාගත්තා නම් හරි. කොටස් තුනකට මේ දාගන්න. හරි. ඔකට එකක් දාන්න පුළුවන් ආහාර පුරුදු වල වෙනස් වීම. ආහාර පුරුදු වල වෙනස් වීම. ඊළඟට තව එකක් දාගන්න පුළුවන් අධිපෝෂණයට දායක වන අයරු. අධිපෝෂණයට දායක වන අයරු සහ ඊළඟට ඵල විපාක දාගන්න. ඵල විපාක. හරි. ඒත් මේ විදිහට අපි මේක කොටස් තුනකට දාලා ලියමු. හරි. කොටස් තුනකට දාලා ලියමු. හරි. එතකොට වෙනස් වීම විදිහට ගන්න පුළුවන් මෙන්න මේවා. හරිද? ආහාර පුරුදු වල වෙනස් වීම එකක් මෙන්න මේක. සත්වමේද බහුල මාංශ බිත්තර වැනි ආහාර අධිකව ගැනීම. මෙන්න මේකට. හරි. ආහාර පුරුදු වල වෙනස් වීමක් විදිහට ගන්න පුළුවන්. සත්වමේද බහුල මාංශ බිත්තර වැනි ආහාර අධිකව ගැනීම. සත්වමේද බහුල මාංශ බිත්තර වැනි ආහාර අධිකව ගැනීම. හරි. සත්වමේද වැඩි මාස් බිත්තර වගේ දේවල් වැඩිපුර ගන්න. හරි. ඒතර අධිපෝෂණයට දායක වන අයරු ලියන්න පුළුවන්. රුධිර කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යනවා. රුධිර කොලෙස්ටරෝල් ප්‍රමාණය වැඩි වෙනවා. හරි. ඒතර මේක ඇල මානව පෝෂණය කියන පාඩමෙන් අහලා තියෙන ප්‍රශ්නයක්. හරිද? හරි. රුධිර කොලෙස්ටරෝල් ප්‍රමාණය ඉහළ යනවා. ඒතර මේකේ ඵල විපාක විදිහට ලියන්න පුළුවන්. මෙන්න මේ කොටස ඵල විපාක විදිහට ලියන්න පුළුවන්. අධිරුධිර පීඩනය. හරි. අධිරුධිර පීඩනය ඊළඟට හෘදයාබාධ ස්ථූල බව හෘදයාබාධ ස්ථූල බව. හරි. right. ඊළඟට තව එකක් ලියන්න පුළුවන්. හරි. මේකට තව එකක් ආහාර පුරුදු වල වෙනස් වීමක් ලියන්න පුළුවන්. ක්ෂණික ආහාර වැඩිපුර ගැනීම. ක්ෂණික ආහාර වැඩිපුර ගැනීම. හරි. ක්ෂණික ආහාර ගන්නවා වැඩිපුර. right. ඒතර අධිපෝෂණයට දායක වන අයරු ලියන්න පුළුවන්. රුධිර ග්ලූකෝස් මට්ටම ක්ෂණිකව වැඩි. මේ වගේ තන්තු අඩුයිනේ. ඒතර ගත්තු ගම උරා ගන්න තන්තු අඩුයි. හරිද? කාබෝහයිඩ්‍රේට් තියෙන ග්ලූකෝස් බවට පත් වෙලා ක්ෂණිකව උරා ගන්න. හරි. ඒතර රුධිර ග්ලූකෝස් මට්ටම ක්ෂණිකව වැඩි වීම. ක්ෂණිකව කියන එක දෙන්නේ.
හරි ශනිකව වැඩි. ඒතර පළ විපාකෙදී ලියන්න පුළුවන් දියවැඩියාව. හරි. ඊළඟට වකුගඩු ආබාධ. ඒවා දෙන්න පුළුවන් පළ විපාකෙදී. හරි. ඊළඟට තව ආහාර පුරුදු වල වෙනස් වීමක් දෙන්න පුළුවන්. හරි. දැන් ඒවා ටිකක් වෙනස් විදිහේ ප්‍රශ්න. හරිද? හරි. තව ආහාර පුරුදු වල වෙනස් වීමක් දෙන්න පුළුවන්. පැණි බීම වැඩිපුර ආහාරයට ගැනීම. පැණි බීම. ඒක කියන්නේ කෝල්ඩ් ඩ්‍රින්ක්ස් කියලා. හරි. සීනි වැඩිපුර දානවා පැණි බීම. හරි. ඒක වැඩිපුර ආහාරයට ගන්න. එතකොට ඒකෙත් වෙන්නේ අර දෙන්න තමයි. මොකද්ද? රුධිර ග්ලූකෝස් මට්ටම ක්ෂණිකව වැඩි වෙනවා. රුධිර ග්ලූකෝස් මට්ටම ක්ෂණිකව වැඩි වෙනවා. එතකොට පළ විපාකත් අරවම තමයි. දිය වැඩියාව වකුගඩු ආබාධ ඒක තමයි පළ විපාක වෙන්නේ. හරි. right. හරි. ඊළඟට තව කාරණාවක් ලියන්න පුළුවන් මේවා. රසකාරක, රසකාරක ඊළඟට රස ප්‍රවර්ධක යෙදු ආහාර වැඩිපුර ගැනීම. රසකාරක රස ප්‍රවර්ධක යෙදු ආහාර වැඩිපුර ගැනීම. හරි. අධි පෝෂණයට දායක වන ආකාරයේදී ලියන්න පුළුවන්. හරි. මේකෙනොත් රුධිර ග්ලූකෝස් මට්ටම වැඩි කරනවා, මේද මට්ටම වැඩි කරනවා සහ ලවණ ප්‍රමාණය වැඩි කරනවා. හරි. රසකාරක සහ රස ප්‍රවර්ධක ලවණ ප්‍රමාණය වැඩි කරනවා. හරි. එතකොට ඒක ලියන්න පුළුවන් රුධිර ග්ලූකෝස් මට්ටම, මේදය සහ ලවණ ප්‍රමාණය වැඩි කිරීම. හරි. එතකොට ඒකේ පළ විපාක විදිහට දෙන්න පුළුවන්. හරි. දිය වැඩියාව ගන්න පුළුවන්. හරි. ග්ලූකෝස් මට්ටම වැඩි කරනවා. එතකොට දිය වැඩියාව ඊළඟ මේදය වැඩි කරන හින්දා අධිරුධිර පීඩනය. හරි. ඊළඟට වකුගඩු ආබාධ. හරි. ඊළඟ පිළිකා වගේ තත්ත්ව. පිළිකා. හරි. right. ඉව ගන්න පුළුවන් උත්තරේ විදියට. හරි. ඊළඟ තව එකක් ගන්න තන්තු ප්‍රමාණය අඩු. හරි. ඒතර මෙයාලගේ මේ ආහාර පුරුදු වල වෙනස් වීම. ගන්න ආහාර වල තියෙන තන්තු ප්‍රමාණය අඩු. ගොඩක් ක්ෂණික ආහාර ගන්නවා කියලා කියවනේ. හරි. පාන් බහි සේ වගේ දේවල් ගන්නවනේ තන්තු අඩුයි. හරි. ඒත් ඒක ලියන්න පුළුවන්. ලබා ගන්නා තන්තුමය ආහාර ප්‍රමාණය අඩුයි. ලබා ගන්නා තන්තුමය ආහාර ප්‍රමාණය අඩුයි. හරි. ඒතකොට ඒකින්ද අධිපෝෂණයට දායක වන අයුරු විදිහට ලියන්න පුළුවන්. මෙන්න මේවා. හරි. ශරීරයේ මේද තැන්පත් වීම. හරි. තන්තු අඩුයිනේ. ඒතකොට මේද තැන්පත් වීම වැඩි. ග්ලූකෝස් අවශෝෂණය වැඩි. හරි. මේ තැන්පත් වීම ඊළඟට රුධිර ග්ලූකෝස් මට්ටම ක්ෂණිකව ඉහළ යාම. රුධිර ග්ලූකෝස් මට්ටම ක්ෂණිකව ඉහළ යාම. ඒකට සාමාන්‍ය අපි කියන්නේ ඔය වැඩිපුර අපි ආහාරයට ගන්නකොට එළවලු පළතුරු වගේ දේවල් විශේෂයෙන්ම එළවලු පාවිච්චි කරන්න කියලා. ඒතකොට එළවලු වල තන්තු තියෙනවා. හරි. ඒතකොට අපි බත් එක්ක එළවලු කනකොට බත් එකේ තියෙන කාබෝහයිඩ්‍රේට් ග්ලූකෝස් බවට පත් වෙලා වේගයෙන් එකට උරා ගන්නෑ. හරි. වේගෙන් උරාගත්තොත් තමයි ප්‍රශ්නේ. හරි. දැන් පාන් ගෙඩියක් කෑවොත් එහෙම පාන් පෙත්තක් කෑවොත් ඒකේ තන්තු අඩුයි. ඒතකොට වේගෙන් එකට ග්ලූකෝස් උරා ගන්න. ඒතකොට ක්ෂණිකව සීනි මට්ටම වැඩි වෙනවා. ඒතකොට ඕක කාලයක් තිස්සේ වෙනකොට දිය වැඩියාව හැදෙනවා. හරිද? right. හරි. එතකොට මේකේ පළ විපාක ගන්න පුළුවන්. හරි. පළ විපාක ගන්න පුළුවන් එකක් දිය වැඩියාව. හරි. ඊළඟට ස්ථූලභාවය මහත් වෙනවා. හරි. ස්ථූලභාවය සහ මලබද්ධය. ඒ තත්ත්ව අඩුයිනේ. හරි. මලබද්ධය. හැදෙන මල ද්‍රව්‍ය ප්‍රමාණය අඩු වෙනවා. හරි. ඊළඟට තව එකක් ගන්න පුළුවන්. හරි. තව එක මේ ආහාර පුරුදු වල වෙනස් වීමක් ගන්න පුළුවන්. ආහාර ගැනීමෙන් පසු නිින්දට යනවා. හරි. ඒක සාමාන්‍යයෙන් අපිට දකින්න පුළුවන් නේ. පන්ති වල වුණත් එහෙමනේ. හරි. ඉන්ටර්වල් ඇදලා කෑම කෑවට පස්සේ උගන්නන්න බෑ. නිදිනේ. හරිද? ආහාර ගැනීමෙන් පසු නිින්දට යනවා. හරි. එතකොට කෑම කෑවට පස්සේ නිින්දට යනවා කියලා කියන්නේ එකපාරටම නිින්දට යනවා කියලා කියන්නේ. හරි. ශක්තිය වැයවීම අඩුයි. හරි. ශක්තිය වැයවීම අඩුයි. එතකොට ඒකෙන් වෙන්නේ මේද දැන්පත් වෙනවා. හරි. එතකොට ලියන්න පුළුවන් අධිපෝෂණයට දායක වන අය විදිහට ලියන්න පුළුවන් ශක්තිය වැයවීම අඩු වීමෙන් මේදේ තැන්පත් වීම. ශක්තිය වැයවීම අඩු වෙලා මේදේ තැන්පත් වෙන්න ගන්න. හරි. එතකොට මේකේ පළ විපාකය වෙන්නේ මොකද්ද? ස්ථූලභාවය. හරි. මහත් වෙන්න ගන්න ස්ථූලභාවය. පැහැදිලිද? හරි. එතකොට ඔන්න ඔය 7 වෙනි රචනා ප්‍රශ්න ඉවර කරේ. හරි. 7 වෙනි රචනා ප්‍රශ්න ඉවර කරේ. ගැටලු තියෙනවා නම් ඔයාලා chat එකට දාන්න මොනවා හරි. හරි. පස්සේ හරි කවන්නේ මැසේජ් කරන්න group එකට දාන්න. හරි. එතකොට Telegram එකට add වෙන්න හැමෝම ඒකට තමයි link එක එවන්නේ. හරි. එතකොට දැන් ඔන්න papers දෙකක් හදා ගන්න. හරි. එතකොට විභාගයේ කිට්ටු කරලා අපි තව ටිකක් වැඩිපුර ප්‍රශ්න කතා කරනවා. එතකොට හැම වෙලාවෙම බලන්න මේ පේපර් ක්ලාස් එක පටන් ගත්ත වෙලෙ ඉඳන් ඉවරන කල්ම ඉන්න. සමහරට තමන් උත්තර ලියලා තියෙයි. ගැටලුවක් නැහැ. හරි. උත්තර හරිද කියලා බලන්න. උත්තර හරිනම් තමන්ට හරි සතුටුයි නේ. හරි ලියලා දෙනවා. උත්තර හරි නැත්තම්
තමන් ඒ ටික අපව හදා ගන්න. ආයෙ ගෙදරදී උත්තර ටික ලියන්න. හරි. රයිට්. එතකොට ඔන්න අද වෙනකොට පේපර්ස් දෙකක් ඉවර කරා. හරි. එහෙනම් අදට අපි නවත්තමු. හරි. එහෙනම් මම ඊළඟ දවසෙත් සාමාන්‍යයෙන් අඟහරුවාදා බදාදා විතර වගේ නෝට පේපර් එක දානවා. එතකොට ඔයාලා බදාදා දවස බ්‍රහස්පතින්දා උදේවරු මේ ඇතුළුව ඒ ටිකේ පේපර් එක ලියලා බ්‍රහස්පතින්දා රැයට ක්ලාස් එකට ජොයින්. හරි. එහෙනම් හැමෝටම ආයිබෝන්.